අයිබෝවන් දුවේ පුතේ සතුටින් ගණිතය සබරගම් පළාත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විද්‍යා ගණිත සම්මන්ත්‍රණ මාලාව සමග ඔබ මේ එකතු වී සිටින්නේ. අද අපේ පාඩම යන්නේ සංයුක්ත ගණිතය විෂයේ ශුද්ධ ගණිතය කොටසට අදාළ අවකලනය කියන කොටස. ඉතින් අපි දන්නවා සංයුක්ත ගණිතය ප්‍රධාන ප්‍රශ්නපත්‍ර දෙකකින් තමයි උසස් පෙළ විභාගයේ සමන්විත වන්නේ. අපි කීයකට කියනවා සංයුක්ත ගණිතයේ 1 සහ සංයුක්ත ගණිතයේ 2 කියලා. එහෙම නැත්නම් pure maths සහ applied maths කියලා. නැත්නම් ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය කියලා. එතකොට ඔයගොල්ලෝ දැනටමත් දන්නා අවකලනය කියන කොටස ලැබෙන්නේ සංයුක්ත ගණිතයේ 1. එහෙම නැත්නම් ශුද්ධ ගණිතය කියන කොටස තමයි මේ ප්‍රශ්නේ අපිට ලැබෙන්නේ. එතකොට අවකලනය කියන ගාන අපිට මේ ශුද්ධ ගණිතයේ පේපර් එකේ A කොටස සහ B කොටස දෙකක් තියෙනවා. A කොටසෙත් ප්‍රශ්නයක් විදිහට මුණ ගැහෙනවා. B කොටසෙත් ප්‍රශ්නයක් විදිහට මුණ ගැහෙනවා. මෑත කාලේ අපිට ලැබුණ පේපර් දිහා බලපුවාම ඒ කොටසේ 7 වෙනි ගානට අවකලනය කියන පාඩමේ ගානක් තියෙනවා. ඒ වගේම 14 වෙනි ගානටත් තියෙනවා අවකලනය කියන කොටසක්. එතකොට අද මේ කොටසේදී අපි බලාපොරොත්තු වෙන දේ තමයි අවකලනයේ භාවිත කොටස තමයි මේ කොටසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අවකලනයේ භාවිත කොටස. එතකොට මේ වෙනකොට ඕගොල්ලෝ සපුරාලිය යුතු දේවල් ටිකක් මේ පාඩමේ තියෙනවා. එතකොට අපි මුලින්ම අවකලනයේ පාඩම පටන් ගන්න සීමා කියන පාඩයෙන්. ඔබ දන්නවා ඒක සීමාව කියන පාඩම කළාට පස්සේ තමයි අපි අවකලනය කියන දේ පටන් ගන්නෙ. ඊට පස්සේ මුලින්ම අවකලනය කරන්නේ ශ්‍රිත අවකලනය කියන කොටස. මූලික ශ්‍රිත අවකලනය ගැන කතා කරනවා. ඊට පස්සේ තමයි අවකලනයේ භාවිත කොටසට එන්නේ. ඊට පස්සේ තමයි මේ අපේ අද අපි කතා කරන මාතෘකාවට එන්නේ ළමයි. මේ කොටසේදී අපි කතා කරන්නේ වක්‍රයක ලක්ෂයකදී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය සහ අභිලම්බයේ අනුක්‍රමණය. එහෙම නැත්නම් ස්පර්ශකයේ සමීකරණය, එහෙම නැත්නම් අභිලම්බයේ සමීකරණය ආශ්‍රිත ගැටලු තමයි අපිට මේ කොටසට බොහෝ විට ලැබෙන්නේ. එතකොට මේ කොටසට අපි එන්න කලින් සපුරාලිය යුතු දේවල් ටිකක් තියෙනවා. අපි ඉගෙනගෙන පැමිණිය යුතු දේවල් ටිකක් තියෙනවා. ඒ ටික මම මුලින්ම ඔයගොල්ලන්ට සරලව පැහැදිලි කරන්නම්. දැන් බලමු අපි මුලින්ම අවකලනය කියන්නේ මොකක්ද කියන එක අපි සරලව අදහසක් ගමු. ඇත්තටම අවකලනය කියන්නේ ගණිත කර්මයක්. විදිහට තමයි අපිට මූලික වශයෙන්ම හඳුන්වන්න පුළුවන් අවකලනය කියන්නේ ගණිත කර්මයක්. එතකොට අවකලනය කියන්නේ තව විදිහකට කිව්වොත් එහෙම සීමාවේ යම් ප්‍රතිඵලයකට දාපු අර්ථ දැක්වීමක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. එතකොට සීමාවලදී අපි දන්නවා dy යට dx කියලා අපි අර්ථ දක්වනවා මෙන්න මෙහෙම. අපි හිතුවත් මේ වගේ y සමානයි fx කියලා ශ්‍රිතයක් තිබුණොත් එහෙම අවකලනය කියන අර්ථ දැක්වීමට එන්නේ ළමයි මෙන්න මෙහෙමයි. x delta x වෘද්ධියක් ඇති කළොත් එතකොට වෘද්ධිය කියන වචනේත් ඕගොල්ලෝ අහලා තියෙන වචනයක්, අලුත් වචනයක් නෙමෙයි. x delta x වෘද්ධියකට y වෙනවා delta y වෘද්ධියක්. එතකොට මම x වෘද්ධිය delta x කියලා ලකුණු කරන්නම්, y වෘද්ධිය delta y කියලා ලකුණු කරන්නම්. එතකොට අවකලනය කියන්නේ මෙන්න මේ වෘද්ධීන් අතර අනුපාතය delta y බෙදීම delta x. මෙන්න වෘද්ධීන් අතර අනුපාතය අරගෙන මේ delta x වලගේ බිඳුවට සීමා කරනවා. මෙන්න මේ විදිහට ලැබෙන ප්‍රතිඵලයට තමයි අවකලනය කරනවා කියලා කියන්නේ. නැත්තම් මේ y ශ්‍රිතය x විශයෙන් අවකලනය කරනවා කියලා කියන්නේ මෙන්න මේ අදහස. මුලින්ම ඔයගොල්ලෝ අවකලනය කියන එක මේ විදිහට අඳුනා ගන්න ඕනේ. හොඳයි බලමු. ඔයගලන්ට මෙහෙම රූපයක් පේනවා. මේ තියෙන්නේ මම ඇඳලා තියෙන්නේ මේ y සමානයි fx කියලා ශ්‍රිතයක්. සාධාරණ ශ්‍රිතයක්. මේ x වලින් ප්‍රකාශිත y ශ්‍රිතයක් තමයි මේ ඇඳලා තියෙන්නේ. එතකොට මම මේ ශ්‍රිතය මත p කියලා ලක්ෂයක් අරගෙන p කියලා ලක්ෂයකදී අඳින ස්පර්ශකය තමයි මේ සරල රේඛාවක් විදිහට දක්වන්නේ. එතකොට y හැදිලා තියෙන x වලින් ප්‍රකාශිත y ශ්‍රිතයක මම තෝරාගත්ත p ලක්ෂයක් මත අඳින සරල රේඛාවක් නැත්නම් ස්පර්ශකයක් තමයි තියෙන්නේ. එතකොට අපි අවකලනය කියලා කියන්නේ මෙන්න මේ වක්‍රයේදී යම් තැනකදී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය කියලා අපි ඉගෙනගෙන තියෙනවා. මේකට අපි ඉගෙන ගන්නවා අවකලනයේ ප්‍රතිභාමය අදහස කියලා
කියන්නෙත් මෙන්න මේකටම තමයි. ඇත්තටම අපි අවකලනයේ ශ්‍රිතයක් අවකලනය කරලා අපිට ලැබෙන ප්‍රතිඵලය. ශ්‍රිතයක් අවකලනය කරලා අපිට ලැබෙන ප්‍රතිඵලය තමයි ඒ ශ්‍රිතයේ යම් තැනකදී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට මේක දක්වන්නේ අපි y ශ්‍රිතයේ x විශේෂයෙන් අවකලනය කරනවා කියන එක අපි දක්වන්නේ dy යට dx කියලා. එතකොට සරලවම කිව්වොත් මේ ශ්‍රිතය එහෙම නැත්නම් මේ ශ්‍රිතයේ p ලක්ෂයේදී යන ස්පර්ශකයේ අනුක්‍රමණය අපි අනුක්‍රමණය සාමාන්‍යයෙන් m අකුරින් දක්වනවා. එතකොට මේ dy යට dx කියලා කියන්නේ මේ ස්පර්ශකයේ අනුක්‍රමණය. ඒ විදිහට තමයි අපි ශ්‍රිතයක අවකලනය මූලිකවම අඳුනගන්නේ. හරිදරුවනේ බලමු අපි දැන් අනුක්‍රමණයක් කියලා කියන්නේ ඒක අපි O level වලදී ඉගෙන ගන්න දෙයක් අනුක්‍රමණය. එහෙම නැත්නම් අපේ සරල භාෂාවෙන් අපි කිව්වොත් බෑවුම. බෑවුමක් කියන්නේ මොකක්ද කියන එක අදහසක් ඇති. අපි හිතමු මෙන්න මේ වගේ ශ්‍රිතයක y සමාන fx කියලා මෙහෙම ශ්‍රිතයක් ගමුකෝ. මේ ශ්‍රිතයේ බෑවුම මොකක්ද කියලා ඇහුවොත් එහෙම අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ ශ්‍රිතයට බෑවුම් ගොඩක් තියෙනවා. මේ ශ්‍රිතයට නියමිත බෑවුමක් කියලා කියන්න බෑ. අපි මෙන්න මේම ශ්‍රිතයක් ගමු. මේ ශ්‍රිතේ බෑවුම කියලා ඇහුවොත් ප්‍රශ්නයක්. මොකද මේකට යම් තැනකදී අපිට බෑවුමක් ගැන කතා කළාට මේ සමස්ත ශ්‍රිතයේම බෑවුම ගැන කතා කරන්න බෑ. මොකද මොහොතින් මොහොත තැනින් තැනට මෙයාගේ බෑවුම වෙනස් වෙනවා. එතකොට අපි dy යට dx වලින් ලැබෙන්නේ මේ අවකලන සංගුණකයෙන් ලැබෙන්නේ මේ ශ්‍රිතයේ y ශ්‍රිතයේ x විශේෂයෙන් අවකලනය කරලා ලැබෙන ශ්‍රිතය තමයි මේ වක්‍රය මත ඕනෑම ලක්ෂයකදී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය වෙන්නේ. එතකොට ඕනෑම ලක්ෂයකදී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි dy යට dx වලින් එන්නේ. මොකද බෑවුමක් එහෙම නැත්නම් වක්‍රයකට නිශ්චිත බෑවුමක් නැහැ. නිශ්චිත බෑවුමක් නැහැ. එතකොට වක්‍රයක බෑවුම ගැන කතා කරනවා නම් අපි හැමෝම දැනගෙන ඉන්න ඕනේ තමයි වක්‍රයක යම් ලක්ෂයකදී අඳින ස්පර්ශකයේ ගැන නැත්නම් යම් තැනකදී බෑවුම ගැන තමයි කතා කරන්න ඕනේ. ඒ දේ තමයි අපිට dy යට dx වලින් ලැබෙන්නේ කියලා අපි දැනගෙන ඉන්න ඕනේ මේ පාඩම මේ ගණන් අපි හදන්න කලින්. ඒ වගේම දැන් අවකලනයේ අපි මේ යම් දේවල් ටිකක් කතා කළා. ඒ අපි කතා කළේ අවකලනය කියන්නේ ගණිත කර්මයක් කියලා කිව්වා. එතකොට අවකලනයේ අපිට ලැබෙන්නේ සීමාවේ ප්‍රතිඵලයක් විදිහට කිව්වා. නැත්නම් සීමාවේ යම් ප්‍රතිඵලයකට අපි කියන නමක් විදිහට අපි අවකලන සංගුණකය හඳුනාගත්තා. ඊට පස්සේ ශ්‍රිතයක් අවකලනය කරනවා කියන්නේ ඒ ශ්‍රිතයේ යම් තැනකදී යන්නේ නිස්පර්ශකයේ අනුක්‍රමණය කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි බලමු කණ්ඩාංග ජ්‍යාමිතියේදී අපිට යම් දේවල් ටිකක් හම්බ වෙනවා. කණ්ඩාංග ජ්‍යාමිතියේදී යම් කොටස් මෙතෙන්ට එකතු වෙනවා. එතකොට අවකලනයට අමතරව මේ ගාන හදන්න මම කියන්නේ ඒ කොටස වෙන ස්පර්ශකයක් මත එහෙම නැත්නම් අභිලම්භයේ සමීකරණයේ ස්පර්ශකයේ සමීකරණයේ ගණන් හදනකොට අපිට කණ්ඩාංග ජ්‍යාමිතියේ යම් දේවල් ටිකක් ඕන වෙනවා. මම මෙන්න මෙහෙම කියන්නම්. සරල රේඛාවක අනුක්‍රමණය මෙන්න මෙහෙම ගත්තොත් එහෙම නැත්නම් මේ වක්‍රයක් කියලා ගත්තොත් මේ වක්‍රය මත p ලක්ෂයකදී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය m කියලා ගත්තොත් එහෙම එතකොට අභිලම්භය කියන එක අපි ඉගෙන ගන්න ඕනේ මේ ස්පර්ශකය කියලා ගත්තොත් මේ ස්පර්ශකය අභිලම්භය කියලා කියන්නේ මෙයාට අංශක 90ක් ලම්බකව යන රේඛාව. එතකොට අපි මේ ස්පර්ශකයේ අනුක්‍රමණය m1 කියලා ගත්තොත් අභිලම්භය m2 කියලා ගත්තොත් මේක අවකලනයේදී නෙමෙයි කණ්ඩාංග ජ්‍යාමිතිය අපි ඉගෙන ගන්න දෙයක් තමයි මේ රේඛා දෙක එකිනෙකට ලම්බකයි. ස්පර්ශකයක් කියලා කියන්නේ මේ මෙන්න මේ ස්පර්ශ වන ලක්ෂයේදී මෙන්න මේ ස්පර්ශක රේඛාවට ගන්න ලම්බක රේඛාව තමයි යාගේ අභිලම්භය විදිහට අපි හඳුන්වන්නේ. මේකෙදි වැදගත් ප්‍රතිඵලයක් අපි දන්නවා මේ අනුක්‍රමණවල ගුණිතය. මේ අනුක්‍රමණවල ගුණිතය m1 m2 සමානයි ඍණ 1යි කියලා. එතකොට ඒ කියන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණයත් අභිලම්භයේ අනුක්‍රමණයත් අතර ගුණිතය ඍණ 1යි. එහෙම නැත්නම් අපිට ස්පර්ශකයේ අනුක්‍රමණය දන්නවා නම් අභිලම්භයේ අනුක්‍රමණය ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මේ එකම ප්‍රකාශනයේ මේ විදිහට අපිට ප්‍රකාශ කරන්න පුළුවන්.
ඊට අමතරව තවත් දෙයක් අපිට පාවිච්චි කරන්න වෙනවා මේ කණ්ඩාංග ජ්‍යාමිතියේදී මේ ගැටලු විසඳනකොට අපි සරල රේඛාවක සමීකරණය හොයන්නේ කොහොමද කියලා. අපි O level වලදී නම් සමීකරණය y = mx ධන c කියේ විදිහට ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් සරල රේඛාවක සමීකරණය අපිට උසස් පෙළදී ax ධන by ධන c = බිඳුව කියලා ඉගෙන ගන්නවා. ඒ කොහොම වෙතත් අපි දැනගෙන ඉන්න ඕනේ සමීකරණයක් හොයන්නේ කොහොමද කියලා. එතකොට අපිට මෙන්න මෙහෙම දෙයක් මේ සාධාරණ වක්‍රයක් පත p ලක්ෂයකදී ඇදෙන ස්පර්ශකය. එතකොට p ලක්ෂය අපි තෝරගන්නකොට මෙයා x0 y0 කියලා කියමු. මෙයාගේ අනුක්‍රමණය m කියලා කියමු. එතකොට අපිට ගානකදී આવුවොත් එහෙම මේ වක්‍රය මත වක්‍රයේ y = fx කියලා කිව්වොත් y = fx වක්‍රය මත දීලා තියෙන p ලක්ෂයකදී x0 y0 දීලා තියෙන p ලක්ෂයකදී ඇදෙන ස්පර්ශකයේ සමීකරණය හොයන්න කියලා කිව්වොත් එහෙම සමීකරණය ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මේක මත අපි එක ලක්ෂයක කණ්ඩාංක දන්නවා x0 y0. එතකොට මේක මත සාධාරණ ලක්ෂයක කණ්ඩාංක අපි xy කියලා ගත්තොත් y ඍණ y0 යට x ඍණ x0. අපි දන්නවා මේ කියන්නේ අනුක්‍රමණයේ අර්ථ දැක්වීම. මේක අපි සාමාන්‍ය පෙළදී ඉගෙන ගන්න දෙයක්. කණ්ඩාංක දෙකක y කණ්ඩාංක වල වෙනස බෙදීම x කණ්ඩාංක වල වෙනස තමයි එයාගේ අනුක්‍රමණයට සමාන වෙන්නේ. එතකොට මේ විදිහට මේ සල් රේඛාවේ සමීකරණය ගන්න පුළුවන්. එතකොට මේක සමීකරණය වෙන්න බෑ. එතකොට y ඍණ y0 සමානයි m වතාවක් x ඍණ x0. මේක තමයි අපිට සරල රේඛාව සමීකරණය හොයන විදිය. මේ ගානේ අපිට දීලා තියෙන යම් ලක්ෂයක කණ්ඩාංක සහ අනුක්‍රමණය. එක් කණ්ඩාංකයක් සහ අනුක්‍රමණයක් දීලා තියෙනකොට කොහොමද සරල රේඛාවේ සමීකරණය හොයන්නේ? ඊට ඉස්සරහට ගිහිල්ලා අපි බලමු අපි මේ අවකලනයේ මේ ගාන විසඳනකොට අපිට ගාන බොහෝ වෙලාවට දරුවනේ ලැබෙන්නේ මේ පරාමිතියක් ආකාරයට. එතකොට අපි මේ කොටසට එන්න කලින් මම කියවනේ ශ්‍රිතාවකලනය කියන කොටස අපි මේ කරලා එන්නේ කියලා. එතකොට ශ්‍රිතාවකලනය කියන කොටසේදී බොහොම වැදගත් බොහොම ආසයිතන පාඩමක් තමයි මේ පරාමිතික ශ්‍රිත අවකලනය. එතකොට ශ්‍රිතයක් පරාමිතික ආකාරයට ප්‍රකාශ කරලා තියෙනකොට කොහොමද අවකලනය කරන්න කියලා. බලමු අපි පරාමිතික ශ්‍රිතයක් කොහොමද පරාමිතිකව මේ ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා. මේ අපි හිතුවොත් මේ y = fx වගේ ශ්‍රිතයක්. එතකොට මේ ශ්‍රිතයේ y ශ්‍රිතය ප්‍රකාශ වෙලා තියෙන x වලින්. එතකොට මේ y x වලින් ප්‍රකාශ වීම වෙනුවට x හා y මේ x හා y පරාමිතියකින් අපි කියමු t පරාමිතියක් කියලා. t පරාමිතියක් පාවිච්චි කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට කියන්නම්. එතකොට මේ y සමානයි අපි හිතමුකෝ cos θ කියලා. y සමානයි cos θ. අපි කියමු x සමානයි sin θ කියලා. එතකොට මේ තියෙන්නේ මේකේ හැදිලා තියෙන්නේ θ පරාමිතියක්. θ පරාමිතියක් ආකාරයෙන් තමයි මේ y සහ x අපිට හැදිලා තියෙන්නේ. එතකොට මේ y සහ x අතර ඕනනම් අපිට මෙහෙම සම්බන්ධයක් ගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ මෙතන x වර්ග කරන්න y වර්ග කරන්න එකතු කරන්න. එතකොට මේ θ අයින් වෙච්ච ප්‍රකාශනයක් එනවා. බලමු අපි එහෙම කරලා. x වර්ගය ධන y වර්ගය සමානයි. මෙතනින් එනවා sin වර්ගය θ ධන cos වර්ගය θ කියලා. එතකොට අපි හැමෝම දන්නවා sin වර්ගය θ ධන cos වර්ගය θ කියන්නේ එකයිනේ. එහෙනම් අපිට ඇත්තට මේ x වර්ගය ධන y වර්ගය තවදුරටත් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. ඉස්සරහදී මේ වෘත්තයක සමීකරණය තමයි පරාමිතික ආකාරයට මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ විදිහට මේ ශ්‍රිතයක් මේ වගේ θ පරාමිතියක් දාලා එහෙම නැත්නම් x සහ y අතරට තව කෙනෙක් x සහ y කින් සොයායත්ත කෙනෙක් දාලා ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙම පරාමිතික ශ්‍රිත අවකලනය කරනකොට අපි මේ x සහ y අතරම සම්බන්ධතාවයක් ගැනීම අත්‍යවශ්‍ය නෑ. එහෙම අරන් හදන්නත් පුළුවන්. නැත්තම් මේ විදිහට තියලා අවකලනය කරන්නත් පුළුවන්. මොකද අපි ශ්‍රිතයක ශ්‍රිතයක් අවකලනයේදී දාම නීතිය අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට ශ්‍රිතයක ශ්‍රිතයක් අවකලනය කරනකොට දාම නීතිය තියෙනවා. අපි ඊට පස්සේ බලමු දාම නීතිය මතක් කරගමු මොකක්ද කියන්නේ කියලා. දාම නීතිය පාවිච්චි කරලා මේ θ වලින් y ප්‍රකාශ වෙලා තියෙනවා, θ වලින් x ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ වගේ හින්දා x මේ y ව x වලින් ප්‍රකාශ වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්.
අපි තවත් පරාමිතික ශ්‍රිතයක් ගමු x සමානයි t ධන 1 කියලා. x ප්‍රකාශ වෙලා තියෙන්නේ t වලින්. y සමානයි අපි කියමු t වර්ග කියලා. t වර්ග. එතකොට මේ බලන්න මේ x ප්‍රකාශ වෙලා තියෙන්නේ t වලින්. y ප්‍රකාශ වෙලා තියෙන්නේ t වලින්. මෙන්න මේ විදිහට ප්‍රකාශ වෙන එකකට තමයි දරුවනේ මේ කියන්නේ ශ්‍රිතයක් පරාමිතිකව ප්‍රකාශ වෙනවා කියලා. එතකොට මෙතනින් අනිවාර්යයෙන්ම අපි ලියන්න ඕනේ t යනු පරාමිතියක කියලා ලියන්න ඕනේ. t කියන්නේ පරාමිතියක්. x සහ y කියන ස්වායත්ත පරාමිතියක්. එතකොට මේ මෙයාගේ ඕන්න x y අතර සම්බන්ධතාවයක් ගන්නත් පුළුවන්. මොකද මෙයාගෙන් අපි ගත්තොත් එහෙම x සමානයි t සමානයි x ශ්‍රීණ එකනේ. එතකොට ඒ t වලගේ මෙතෙන් ආදේශ කළොත් එහෙම y සමානයි x ශ්‍රීණ එකේ වර්ගය. එතකොට මෙයා y සමානයි x වර්ග ඍණ 2x ධන 1. බලන්න අපිට මෙතන මේ තියෙන සම්බන්ධතාවයම මේ විදිහට x y අතරින් පේනවා. එතකොට අපිට අවකලනය කරන්න දෙන්නේ ශ්‍රිතයේ පරාමිතිකද තියෙන්නේ නැත්නම් ශ්‍රිතයේ x y අතර සම්බන්ධතාවයකින් තියෙන එක ප්‍රශ්නයක් නෑ. මේක අවකලනය කරන්නත් පුළුවන්, මේක අවකලනය කරන්නත් පුළුවන්. නමුත් බොහෝ විට අපිට ලේසි වෙන්නේ පරාමිතිකව තියාගෙන අවකලනය කරන එක තමයි. හරි දරුවනේ. ඊට පස්සේ අපි තවදුරටත් අපි ඉස්සරහට මේ පාඩමට අවශ්‍ය දේවල් මේ ගොඩනගාගෙන යනකොට දාම නීතිය කියන එකට අපිට අත්‍යවශ්‍යම දැනගන්න ඕනේ. මොකද ශ්‍රිතයක් පරාමිතිකව දුන්නොත් අපිට අනිවාර්යයෙන්ම දාම නීතිය ඕන වෙනවා. යාව අවකලනය කරන්න. නැත්නම් dy යට dx හොයන්න. එතකොට දාම නීතිය අපි යටතේ මෙන්න මෙහෙම එක්කෙනෙක් අපි කියන්නේ dy යට dx ලියන්න පුළුවන් dy යට dt වතාවක් dt යට dx. මෙන්න මේ විදිහට තමයි ප්‍රකාශ කරන්න. එතකොට dy යට dx සමානයි dy යට dt වතාවක් dt යට dx. තවත් වැදගත් ප්‍රතිඵලයක් මෙන්න මෙතන අපි මේ ශ්‍රිත පරාමිතිකව තියෙන වෙලාවට අවකලනයේදී මෙන්න මෙහෙම දෙයක් අපි ඔප්පු කරගන්නවා. මේ y ශ්‍රිතයේ x විශයෙන් අවකලනය කියන්නේ dy යට dx නේ. මේක සමාන වෙනවා කියලා අපි ඔප්පු කරගන්නවා. එකයට x ශ්‍රිතය y විශයෙන් අවකලනය කරලා එන පිළිතුරට. y ශ්‍රිතයේ x විශයෙන් අවකලනය කරලා එන පිළිතුර සමාන වෙනවා එකයට x ශ්‍රිතය y විශයෙන් අවකලනය කරලා ලැබෙන පිළිතුරට. එතකොට මේක තවදුරටත් මෙහෙම සංවර්ධනය කරලා මෙහෙම ඉස්සරහට ගෙනියන්න පුළුවන් dy යට dt සමානයි එකයට dx යට dt කියලා. එතකොට මෙන්න මේක අපිට බොහෝ වෙලාවට ශ්‍රිතයක් පරාමිතිකව තියෙන වෙලාවට අවකලනයේදී පාවිච්චි කරන්න පුළුවන්. විභාගෙදී මේක කෙලින්ම ලිව්වත් කමන්නේ. මේක ලියලා මේක පෙන්නලා මෙහෙම ලියන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේක මෙහෙමම ලියාගෙන අපිට ගානට යන්න පුළුවන්. බලමු දරුවනේ ඊට පස්සේ අපි නව නිර්දේශයේදී අපිට
ගාන අහනකොට මෙන්න මෙහෙම ඉලිප්සයක් එහෙම නැත්නම් බහුවලයක් නැත්නම් පරාවලයක් විදියට මේ දීලා තියෙන ශ්‍රිතය ඉලිප්සයක්ද පරාවලයක්ද බහුවලයක්ද කියලා දෙනවා. එතකොට අපි දැනගෙන ඉන්න ඕනි මේ ඉලිප්සයක සමීකරණය සාධාරණ සමීකරණය මෙන්න මේක තමයි බහුවලයක සාධාරණ සමීකරණය පරාවලයක සාධාරණ සමීකරණය මේක තමයි බහුවලයක සාධාරණ සමීකරණය මේක අපි දැනගෙන ඉන්න එක හොඳයි. එතකොට මේ විදිහට දෙන්නේ මේ විදිහට දීලා තවදුරටත් මේ 2019 2020 ඊට පස්සේ 2019 මොඩල් පේපර් එකේ තිබුණ ආකාරය තමයි මෙයාව මේ විදිහට නොදී මෙයා පරාමිතික ආකාරයට දෙනවා. මෙයා පරාමිතික ආකාරයට දෙනවා. එතකොට මේ තියෙන්නේ පරාවලය කියන්නේ y සමානයි 4x කියන සාධාරණ ආකාරය නම් මෙයා x සමානයි at වර්ගය. y සමානයි 2at මේ විදිහට තමයි අපිට දෙන්නේ. ඉලිප්සය මේ 2020 ගානේ අපිට මෙහෙමයි දුන්නේ x වර්ගයට a වර්ගය දන y වර්ගයට b වර්ගය සමාන එක තමයි සාධාරණ ව්‍යා අපි ලියන්නේ. නමුත් මෙයාව පරාමිතික ආකාරයට දෙන්නේ x සමානයි a sin θ y සමානයි b cos θ ආකාරයට. ඒ වගේම බහුවලයත් එහෙමයි x වර්ගයට a වර්ගය ඍණ y වර්ගයට b වර්ගය සමානයි 1යි. ඒක x සමානයි a sec θ y සමානයි b tan θ. මෙන්න මේ විදිහට අපිට මේ ශ්‍රිතය කෙලින්ම සාධාරණ සමීකරණ දෙන්නේ නැතුව අපිට දෙනවා මෙයාව පරාමිතිකව ලියන්න කියලා. පරාමිතිකව ලියලා අවකලනය කරගෙන යන්න තමයි දෙන්නේ. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. දැන් මේ පාඩමේ අපි අවශ්‍ය සමීකරණ අවශ්‍ය දේවල් මොනවද කියලා අපි ඉගෙන ගත්තා. අවකලනය කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි අවකලනයේ ප්‍රතිභාමය අදහස ඉගෙන ගත්තා. dy/dx කියන්නේ වක්‍රයකදී අද නිස්පර්ශකයේ අනුක්‍රමණය ගැන කියනවා කියලා. එතකොට මේ පාඩමේ යටතේ අපිට ස්පර්ශකයක සමීකරණය හොයන්න හම්බ වෙනවා. ඒ වගේම අභිලම්බය කියන එක අඳුන ගන්න ඕනි. ඒ වගේම අභිලම්බයේ සමීකරණය හොයන්න මුණ ගැහෙනවා. එතකොට ලම්බක රේඛා දෙකක අනුක්‍රමණය ඍණ එකක් වෙනවා. සරල රේඛාවක සමීකරණය හොයන්න අනුක්‍රමණය සහ ඒ සරල රේඛාව මත ලක්ෂයක් දුන්නාම කොහොමද කියලා. ඊට පස්සේ පරාවලය එලිප්සය බහුවලය කියන ඒවා අපි සාධාරණ ආකාරය සහ ඒකේ පරාමිතික ආකාරය ගැන ගත්තා. බලමු දැන් මේ අවසාන අවුරුදු කීපේ අහපු ගණන් වල මේ අපි ඉගෙන ගත්තේ කොටස් මේවට යෙදිලා තියෙන්නේ කොහොමද කියලා බලමු. අපි විභාග ප්‍රශ්න විදිහට අපි 2020 අවුරුද්දේ ප්‍රශ්න මුලින්ම මම තෝරගන්නම්. 2020 ප්‍රශ්නේ x වර්ගය යට 25 ධන y වර්ගයට 9 සමානයි 1. ඉලිප්සයට එය මත p 5 cos θ 3 sin θ ලක්ෂයේදී වූ අභිලම්බ රේඛාවේ සමීකරණය මෙන්න මේ දීලා තියෙන ප්‍රකාශනයේ බව දීලා තියෙන සමීකරණයේ බව පෙන්වන්න. ඒක තමයි මුලින්ම අපිට දීලා තියෙන්නේ. මම අර ඔයාලට කිව්වේ ඉලිප්සයේ සමීකරණයක් දීලා තියෙනවා සාධාරණ ආකාරයේ. එය මත සාධාරණ ලක්ෂයකුත් දීලා තියෙනවා. හොඳයි. රූප සටහනක් ඇදලා තියෙනවා. අපි හිතමු මේ තියෙන ඉලිප්සයක ඉලිප්සය මේ දීලා තියෙන ඉලිප්සය කියලා. එතකොට මෙයාගේ සමීකරණය x වර්ගයට 25 ධන y වර්ගයට 9 සමානයි 1. තවදුරටත් අපි හිතමු මේ p ලක්ෂය මෙන්න මෙතන තමයි මේ p ලක්ෂය තියෙන්නේ කියලා. p ලක්ෂයේ ඛණ්ඩාංක මොනවද කියලා බලමු. p ලක්ෂයේ ඛණ්ඩාංක විදිහට දීලා තියෙන්නේ p 5 cos θ 3 sin θ කියලා. p ලක්ෂයේ ඛණ්ඩාංක. එතකොට අපෙන් අහන දේ තමයි මේ ලක්ෂයේ වූ අභිලම්බ රේඛාවේ සමීකරණය. එතකොට අභිලම්බ රේඛාවේ සමීකරණය. එතකොට මේ p ලක්ෂයේදී යන ස්පර්ශකය ගැන අපිට අදහසක් තියෙනවා. මොකද p මේ ඉලිප්සයේ මත ඕනෑම ලක්ෂයකදී යන ස්පර්ශකයේ අනුක්‍රමණය ලැබෙන්නේ අපිට. අනුක්‍රමණය අපි m කියලා කිව්වොත් මේ m ලැබෙන්නේ dy/dx ගෙන්. dy/dx ගෙන් තමයි මේ m ලැබෙන්නේ. එතකොට අපි මේ ගාන කලින් ප්ලෑන් කරගන්නවා. අපි කලින් මේ ගාන හිතා ගන්න ඕනේ කොහොමද හදන්නේ කියලා. එතකොට ඉලිප්සයක් දීලා තියෙනවා. ඒක මත p ලක්ෂයක් දීලා තියෙනවා. p ලක්ෂයේ ඛණ්ඩාංකය දීලා තියෙනවා. අපෙන් අහනවා p වලදී අඳින ස්පර්ශකයේ සමීකරණයවත් නැත්නම් එයාගේ
සල් රේඛාව සමීකරණය නෙමෙයි මෙන්න මෙහෙම අභිලම්බයක් ගැන මේ අහන්නේ මේ. අභිලම්බය ගැන තමයි යන්නේ. එතකොට මම මේ කඩ රේඛාවක මෙහා වැන්දේ මෙන්න මේ කොටසේ සමීකරණය ගැනයි තියෙන්නේ. එතකොට අපි දන්නවා ස්පර්ශකයට අංශක 90ක් ආනත රේඛාවේ සමීකරණය ගැන තමයි අහන්නේ. එතකොට අපි මේ ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය M1 කිව්වොත් එහෙම මෙයාගේ අනුක්‍රමණය M2 කියලා දාගත්තොත් අපිට p ලක්ෂයේ ඛණ්ඩාංකයේ θ වලින් ප්‍රකාශ වෙලා තියෙන හින්දා මෙන්න මේ p හරහා යන M2 අනුක්‍රමණයක් තියෙන සල් රේඛාවේ සමීකරණය හොයන්න පුළුවන්. හරි ගාන හදන්න පටන් ගන්න මෙහෙමයි. අපි දන්නවා x අක්ෂ x දීලා x ඛණ්ඩාංක දීලා තියෙනවා 5යි cos θ. ඒ වගේම y ඛණ්ඩාංකය දීලා තියෙනවා 3යි sin θ කියලා. මුලින්ම අපි කරන්නේ දැන් x ප්‍රකාශ වෙලා තියෙන්නේ θ විශයෙන් y ප්‍රකාශ වෙලා තියෙන්නේ θ විශයෙන්. එතකොට මේ ගානේ කියනවා මේ θ කියන්නේ පරාමිතියක් නෙමෙයි තියෙන්නේ. එතකොට මේ x අවකලනය කරන්න පුළුවන් එයා ප්‍රකාශ වෙලා තියෙන θ විශයෙන්. එතකොට අපි දන්නවා 5යි cos θ වල අවකලනය ඍණ sin θ. cos θ වල අවකලනය ඍණ sin θ. එහෙනම් අපිට ලියන්න පුළුවන් dx යට dθ සමානයි ඍණ 5යි sin θ කියලා. ඒ වගේම මේ y ප්‍රකාශ වෙලා තියෙන θ විශයෙන් හින්දා මේ y ව θ විශයෙන් අවකලනය කරන්න පුළුවන්. ඒ වගේ මෙයා 3යි sin θ වල අවකලනය අපි දන්නවා cos θ. එමනම් මෙයාගේ උත්තරේ 3යි cos θ. අපි කතා කළා දාමනීතිය ගැන. දාමනීතියේදී කියන්නේ මේ dy යට dx නේ මං කිව්වේ මුලින්ම හොයන්න ඕනේ කියලා මේ m1 කියන්නේ dy යට dx. එතකොට m1 ගන්න එහෙම නැත්නම් dy යට dx ගන්න අපි දාමනීතිය යොදනවා. dy යට dx කියලා කියන්නේ dy යට dθ වතාවක් මං කිව්වා එකපාරම ලියමු කියලා dx යට dθ. dx යට dθ. එතකොට මෙන්න මේ අගයන් දෙක මෙතෙන්ට අපි ආදේශ කරමු. ඔයාලට පැහැදිලි ඇති දරුවනේ M1 කියලා නැත්නම් p ලක්ෂයේදී යන ස්පර්ශකයේ අනුක්‍රමණය අපිට M1 ඍණ 3යි cos θ යට 5යි sin θ විදියට ඇවිල්ලා තියෙනවා. දැන් අපෙන් අහන්නේ අභිලම්බ රේඛාවේ සමීකරණය. එතකොට ස්පර්ශක රේඛාවේ සමීකරණය අවශ්‍ය නම් හෙව්වෑගේ නමුත් අහලා නැහැ. ඒ හින්දා හොයන්න අවශ්‍ය නැහැ. එහෙනම් අභිලම්බය මෙතනම අපිට සුළු කිරීමකට යන්න පුළුවන්. මම කිව්වා මේ M1 සහ M2 වල ගුණිතය. මෙතනදි මම M2 ලකුණු කරලා තියෙනවා අභිලම්බයේ අනුක්‍රමණය කියලා. M1 කියන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය. P වලදී යන්නේ ස්පර්ශකය. එතකොට අපි දන්නවා එහෙනම් M1 M2 ගුණිතය ඍණ 1යි. ලම්බක රේඛාවල අනුක්‍රමණවල ගුණිතය ඍණ 1යි. එහෙමනම් M2 කියලා කියන්නේ රූපේ ලකුණු කරලා තියෙනවා එක. M2 කියලා කියන්නේ ඍණ 1යට M1 මේ අගේ මෙතෙන්ට අපි ආදේශ කරපුවාම ඍණ 3යි cos θ බෙදීම 5යි sin θ කියලා ලියන්න පුළුවන්. එතකොට මෙයාගේ ප්‍රතිඵලය 5යි sin θ ඍණ ඍණ බෙදුවම දාන වෙනවා 5යි sin θ යට 3යි cos θ විදියට ගන්න පුළුවන්. ඒක මම මේ හරියෙන් ලියන්නම්. M2 කියන කෙනා M2 කියලා කියන්නේ 5යි sin θ යට 3යි cos θ. මේ තියෙන අවශ්‍ය අභිලම්බයේ අනුක්‍රමණය. දැන් අපිට තියෙන්නේ මේ අභිලම්බ රේඛාවේ සමීකරණය හොයන්න. බලමු අපි ඒක කොහොමද හොයන්නේ කියලා. මේ අපි ඔප්පු කරගත්තේ නැත්නම් ලබාගත්තේ සිද්ධාන්ත පාවිච්චි කරලා.
මට ලකුණු දාන්න බැරි වුණා. බලමු අපි දැන් අපිට පීවලදී අඳින මේ අභිලම්බයේ අනුක්‍රමණය දන්නවා පී ලක්ෂයේ ඛණ්ඩාංක දන්නවා. එහෙනම් ලක්ෂ මේ සල් රේඛාවක යම් ලක්ෂයක් දන්නවනම් ඒ ලක්ෂයේ අනුක්‍රමණය එහෙම නැත්නම් බෑවුම දන්නවනම් අපි දන්නවා මේ ලක්ෂය මත ඕනෑම ලක්ෂයක් අපි x, y කියලා ගත්තොත් සමීකරණය හොයන්න පුළුවන් y ඍණ y නෝට් යට x ඍණ x නෝට් සමානයි මෙන්න මේ විදියට. අපි මේක තියරි වලදී කතා කරා m වතාවක් x ඍණ x නෝට් කියලා. එතකොට මේක අපි පාවිච්චි කරනවා මෙතෙන්ට. එතකොට y ඍණ y ඛණ්ඩාංකය 3යි sin θ x ඍණ 5යි cos θ සමානයි මේ දීලා තියෙන අනුක්‍රමණයට 5යි sin θ යට 3යි cos θ කියලා. මේක සමීකරණය නෙමෙයි. ඔයගොල්ලෝ බැරි වෙලාවත් මේ තියෙන සමීකරණය කියලා මෙතනින් නවත්තන්න එපා. මේ තියෙන්නේ මේ අනුක්‍රමණ සමාන කරපු ප්‍රකාශනයක්. නමුත් විභාගෙදී මේ වගේ ප්‍රකාශනයකට සමීකරණයක් කියලා දාලා තිබුණොත් ලකුණු හම්බ වෙන්නේ නැහැ. මෙයාව අපි සුළු කරලා මෙහෙම රේඛීය ප්‍රකාශනයක් විදිහට ගන්න ඕනේ. මෙයාගෙන් ගුණ කරපුවාම 3y cos θ ඍණ 9යි sin θ cos θ සමානයි. මෙයාගෙන් ගුණ කරපුවාම 5x sin θ ඍණ 25යි sin θ cos θ. එතකොට මේ පිළිතුරේ මම මේ x ධනව තියාගන්නම්. සාධාරණව අපි x ධනව තියාගෙන තමයි ප්‍රකාශනය ලියන්නේ. එතකොට මෙයා මෙහෙම තියාගෙන 3y cos θ මම සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියන්නම් 3y cos θ. එතකොට 25යි sin θ cos θ මේ පැත්තට ආපුවාම ධන sin θ 25යි sin θ cos θ. එතකොට 25න් 9ක් අඩු වුණාම අපි දන්නවා 16යි sin θ cos θ. මේ බලන්න ඒගොල්ලෝ දීලා තියෙන ප්‍රකාශනයේ 5x sin θ ඍණ 3y cos θ සමානයි 16යි sin θ cos θ. මේක තමයි 2020 ගානේ ඉස්සෙල්ලාම අපිට කරන්න තිබුණ දේ. ඉලිප්සයක යම් ලක්ෂයකදී අඳින අභිලම්බයේ සමීකරණය. බලමු දරුවනේ ඒ කොටසේ ඊළඟට අහලා තියෙන්නේ මොකද්ද කියලා. මේ දීලා තියෙන ඉලිප්සය එහෙම නැත්නම් ඉහත ඉලිප්සය මත පහ බෙදීම 2,3යි මූල 3 බෙදීම 2. එතකොට මේ දීලා තිබුණේ සාධාරණ ලක්ෂයක්නේ. ඒගොල්ලෝ දෙනවා මේ පහ බෙදීම 2 හා 3යි මූල 3 බෙදීම 2 ලක්ෂයේදී ඇඳි අභිලම්බ රේඛාවේ අන්තක්ඛණ්ඩය හොයන්න කියලා තමයි කියන්නේ. එතකොට අපි සාධාරණ අභිලම්බ රේඛාවක සමීකරණය හොයලා තියෙනවා. එතකොට මේ මෙන්න මේ ලක්ෂය ඒගොල්ලෝ දීලා තියෙන මෙන්න මේ ලක්ෂය පහ බෙදීම 2 3යි මූල 3 බෙදීම 2 මෙන්න මේ ලක්ෂයට අදාළ තීට මෙන්න මේ ලක්ෂය හම්බ වෙන්නේ
මෙන්න මේ ටීටට මොනාගේ ආදේශ කරපුවාමද කියන එකෙන් අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ ලක්ෂයට අනන්‍ය වෙච්ච මේ අභිලම්බ රේඛාවේ සමීකරණය. ඒකට අපි කරන දේ තමයි මෙන්න මෙහෙම. අපි ගමු මෙන්න මේ සාධාරණ x කණ්ඩාංකය 5යි cos θ සමානයි 5 බෙදීම 2යි. 5 බෙදීම 2. එතකොට අපි දන්නවා මේ cos θ කියලා කියන්නේ භාගයයි කියලා. එහෙමනම් අපි දන්නවා මේ cos θ කියලා කියන්නේ cos 5 බෙදීම 3යි කියලා. එහෙමනම් මේකට අනුරූප ලක්ෂය 5 බෙදීම 3යි. 5 බෙදීම 3. එතකොට අපි දන්න දේ තමයි θ වලගේ මේ θ 5 බෙදීම 3 ලක්ෂයට අදාළ θ වලගේ 5 බෙදීම 3 ලක්ෂයට අදාළ අභිලම්බ රේඛාවේ සමීකරණය තමයි මේ අහන්නේ. අභිලම්බ රේඛාවේ සමීකරණය නෙමෙයි අතරම අහන්නේ මේ ලක්ෂයේදී යන්නේ අභිලම්බ රේඛාවේ y අන්තක්ඛණ්ඩය. එතකොට y අන්තක්ඛණ්ඩය ගැන යහන්නේ. එතකොට y අන්තක්ඛණ්ඩයේද අපි දන්නවා y අක්ෂය මත අන්තක්ඛණ්ඩයේදී x බිඳුවයි. x බිඳුවේ y කණ්ඩාංකය මම අදහසක් එන්න මෙහෙම කිව්වොත් එන්නේ මෙන්න මෙහෙම සල් රේඛාවක් ගත්තොත් මෙයාගේ බිඳුවේ a නේ. අපෙන් අහන්නේ මෙන්න මේ a යගේනේ අතර මේ අහන්නේ. එහෙමනම් මෙයාගේ x ට අපි බිඳුව ආදේශ කරලා x ට බිඳුව ආදේශ කරලා θට 5 බෙදීම 3 ආදේශ කරනවා. එතකොට ලැබෙන්නේ අපිට y යගේට මේ y අක්ෂය මත අන්තක්ඛණ්ඩය. බලමු ඒක පිළිතුරු ගන්න විදිය. මේ මෙතන x අගේ ආදේශ කරන නිසා මෙතන x වලගේ බිඳුවයිනේ. මේ කොටස නැති වෙනවා. එතකොට මම ලියන්නම් 3යි cos 5 බෙදීම 3යි y සමානයි 16යි sin 5 බෙදීම 3 cos 5 බෙදීම 3. එතකොට බලන්න ලැබෙන පිළිතුර. එතකොට මෙතනින් 3යි cos 60 5 බෙදීම 3 කියන්නේ එතකොට ඍණ 3යි භාගයයි y සමාන වෙනවා 16යි sin θ cos θට. sin 5 බෙදීම 3 cos 5 බෙදීම 3. අපි දන්නවා මෙතන මූල 3 බෙදීම 2 ඒ වගේම මෙතන භාගය කියලා. මෙන්න මේ සුළු කිරීමෙන් ලැබෙන y අගය තමයි ඔය ඒගොල්ලෝ අහන්නේ. එතකොට මේකේ සුළු කිරීම ගියාට පස්සේ අපි දන්නවා බලන්න පිළිතුර වෙනවා y වලගේ y සමානයි ඍණ 8යි මූල 3 බෙදීම 3ක් කියලා. මෙන්න මේක තමයි සුළු කිරීම කරපුවා මේ ලැබෙන පිළිතුර වන්නේ. එතකොට අභිලම්බ රේඛාවේ y අක්ෂය මත අන්තක්ඛණ්ඩය කියන්නේ ඍණ 8යි මූල 3 බෙදීම 3 විදිහට අපිට ගන්න පුළුවන්. හොඳයි දරුවනේ 2020 ගානින් පස්සේ අපි බලමු 2019 නව විෂය නිර්දේශයේ යටතේ ලැබුණ අවකලනයේ ගැටලුව මොකක්ද කියලා. ඒ ගානේ කියන දේ තමයි c යනු t තාත්වික වන x සමානයි at වර්ග සහ y සමානයි 2 at මගින් පරාමිතිකව දෙනු ලබන පරාවලයයි ගනිමු. මේ a අසමානයි බිඳුව වේ. එතකොට මේ තියෙන x සමානයි at වර්ගය y සමානයි 2 at. ඒ කියන්නේ දීලා තියෙනවා ගානේ බිඳුව වෙන සංඛ්‍යාවක් නෙමෙයි කියලා. එතකොට t කියන්නේ මෙතන t කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. එතකොට ඒක නොකියුවත් අපි දන්නවා t පරාමිතියක් ඇසුරෙන් තමයි මේ දෙක ප්‍රකාශ වෙලා තියෙන්නේ. එතකොට අපි කියමු මේ තියෙන්නේ මේ c වක්‍රය කියලා. මේ c වක්‍රය මත මේ තියෙන p ලක්ෂයකදී ඛණ්ඩාංක. එතකොට c පරාවලයට at වර්ගය කමා 2 at ලක්ෂය වූ අභිලම්බ රේඛාවේ සමීකරණය මේ දීලා තියෙන ප්‍රකාශනය මගින් දෙනු ලබන බව පෙන්වන්න. එතකොට p ලක්ෂයේදී යදින අභිලම්බ රේඛාවේ සමීකරණය. එතකොට 2020 ගානේ වගේ මෙතනත් 2019 ගානේ අහලා තියෙනෙත් මේ ස්පර්ශක රේඛාවේ ගැන නෙමෙයි අභිලම්බක රේඛාවේ සමීකරණය. එතකොට මම රූප සටහනක් අඳින්නම්. මේ රූප සටහන M1 කියලා කියන්නම්. මේ ස්පර්ශකයේ p ලක්ෂයේදී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණයට.
එතකොට අභිලම්බය ගැන ඒගොල්ලෝ අහන නිසා අභිලම්බය අංශක 90ක් ආනත M2 කියලා කියන්න එයාගේ අනුක්‍රමණය. එතකොට අපි දන්නවා අභිලම්බ රේඛාවේ සමීකරණය හොයන්න අභිලම්බය රේඛාවේ අනුක්‍රමණය දැනගෙන ඉන්න ඕනේ. එතකොට අභිලම්බ රේඛාවේ අනුක්‍රමණය හොයාගන්න නම් අපිට ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය දැනගෙන ඉන්න ඕනේ. එතකොට එහෙමනම් ගාන පටන් ගන්නෙ P වලදී අඳින ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය හොයලා. ඒ කියන්නේ M1 හොයලා නැත්නම් වෙනස් විදියකින් කිව්වොත් එහෙම dy යට dx හොයලා. එතකොට ගාන පටන් ගන්න අපි dy යට dx හොයන විදිය. බලමු. එතකොට dy යට dx එන්නේ dy යට dt වතාවක් එකයට dx යට dt කියලා. මේ දාමනීතියෙන් ලැබෙන ප්‍රතිඵලයනේ. එහෙනම් අපි dy යට dt ව හොයන්න ඕනේ. dx යට dt ව හොයන්න ඕනේ. මේ දීලා තියෙන x සමානයි at වර්ගය ගන්නවා. x සමානයි at වර්ගය. එතකොට x අවකලනය කරනවා t විශේෂයෙන්. මෙතන මේ t තමයි මෙයාගේ විචල්්‍යය. ඒ කියන්නේ x ප්‍රකාශ වෙලා තියෙන්නේ t වලින්. එතකොට මෙයාගේ පිළිතුර අපි දන්නවා 2at. ඒ වගේම y සමානයි 2at. එතකොට dy යට dt ව හොයන්න පුළුවන්. නැත්නම් මේ y ව t විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්. y ව t විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්. එතකොට මෙයාගේ උත්තරේ 2a. බලන්න එතකොට අපිට මේ අවශ්‍ය දෙන්න ලැබිලා තියෙනවා. එමනම් අපිට dy යට dx ලියන්න පුළුවන්. dy යට dt 2a ගුණ කිරීම එකයට dx යට dt. dx යට dt මෙතනින් අරන් තියෙනවා 2at කියලා. එතකොට ලැබෙන පිළිතුර අපි දන්නවා එකයට t කියලා. මෙන්න මෙහෙම ගාන පටන් ගන්න ඕනේ මෙතනින්. එතකොට dy යට dx හොයනවා එකයට t කියලා. එතකොට dy යට dx නෙමෙයි අපිට මේ අභිලම්බ රේඛාවේ සමීකරණය හොයන්න ඕන වෙන්නේ. මේ M2 එහෙම නැත්නම් මෙන්න මේ M2 තමයි ඕන වෙන්නේ. අභිලම්බ රේඛාවේ අනුක්‍රමණය. එතකොට M2 සමානයි ඍණ 1ට M1 කියලා අපි දන්නවා. එහෙමනම් උත්තරේ මෙයාගේ ඍණ t. එහෙනම් අභිලම්බ රේඛාවේ අනුක්‍රමණය වෙන්නේ ඍණ t. අභිලම්බ රේඛාව මම M2 විදියට ලකුණු කරලා තියෙනවා. දැන් බලමු ඒගොල්ලෝ අහලා තියෙන මේ දීලා තියෙන ලක්ෂයේදී වූ අභිලම්බ රේඛාවේ සමීකරණය ගන්නෙ කොහොමද කියලා. ඒකට අපි කතා කරපු තියරි එක විදිහට y ඍණ දීලා තියෙන y කණ්ඩාංකය 2at සමානයි අනුක්‍රමණය වතාවක් නැත්නම් අපි මෙහෙම ලියමු y ඍණ y නෝට් යට x ඍණ x නෝට් විදියට අපි 2at at වර්ගය සමානයි ඍණ t. එතකොට y සමානයි 2at y සමානයි 2at ඍණ tx ධන at ඝනය. අපි සාමාන්‍යයෙන් t ව ධනව තියලයි මේ ප්‍රකාශනය ලියන්නේ. සල් රේඛාවේ සමීකරණයේ tx ධන y ධන 2at ඍණ at ඝනය සමානයි 0. බලන්න දීලා තියෙන සමීකරණය y ධන tx සමානයි 2at මේ විදිහට නෙමෙයි ඒගොල්ලෝ අහලා තියෙන්නේ. මේ දෙන්න නියත පද දෙක එහා පැත්තෙන් තියාගෙන ඒ කියන්නේ y ධන tx සමානයි ඒ මම ඒ ගාන ආපහු ගන්න වෙනවා. මෙන්න මේ ඍණ කේස් එකක් ආවම. ගන්න තැනක් තියනවද? මෙන්න මෙතන කියලා. මෙන්න මෙතන ඉඳලා. ඔව්. මෙන්න මේ ටික. ඔව්. ඔව්. අවුලාවේ. මම කතා කරන ගමන් ලියන්නද? හරි බලමු ළමයිනේ. එතකොට
අනුක්‍රමණය අපි දන්නවා අභිලම්බ රේඛාවේ ඍණ t කියලා. එතකොට p ලක්ෂයේ ඛණ්ඩාංක at වර්ගය, 2at කියලා. එහෙමනම් y ඍණ 2at යට x ඍණ at වර්ගය සමානයි ඍණ t ට y ඍණ 2at සමානයි ඍණ x ධන at ඝනය. එතකොට tx ධන y සමානයි 2at ධන at ඝනය. එතකොට ඒගොල්ලෝ අහලා තියෙන ගාන y ධන tx සමානයි 2at ධන at ඝනය. මේක තමයි p ලක්ෂයේදී අඳින අභිලම්බ රේඛාවේ සමීකරණය බව පෙන්වන්න කියලා තියෙනවා. එතකොට මේකට අපි ලකුණු එන විදිහ බැලුවොත් එහෙම මෙන්න මෙහෙමයි ළමයි ලකුණු එන විදිහ ඔයගොල්ලෝ දන්නවා මේ ලකුණු 25 ගාණක්. එතකොට පහේ කොටස් 5කින් තමයි මේ ලකුණු 25 හැදිලා තියෙන්නේ. පහේ කොටස් 5කින් තමයි මේ ලකුණු 25 හැදිලා තියෙන්නේ. එතකොට මාකින් එකේ විදිහට ලකුණු දුන්නොත් එහෙම මේකේ මෙන්න මෙතෙන්ට අපි ගේනවට ලකුණු 5ක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපි x අවකලනය කරලා y අවකලනය කරලා දාම නීතිය ලියලා ඊට පස්සේ මේ දාම නීතියට මේ දෙන්න ආදේශ කරලා අගය අනුක්‍රමණයේ අගය ඍණ t කියලා හෙව්වට ලකුණු 5ක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ සමීකරණය හෙව්වට දැන්ට තව ලකුණු 5ක් ඇවිල්ලා. එතකොට මේ කොටසට ලකුණු 10ක් ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඉතුරු ලකුණු 15 ගිහිල්ලා තියෙන්නේ ඊළඟ කොටසට. බලමු ඒ ගානේ 2019 ගානේ ඊළඟ කොටස යහන්නේ මොකද්ද කියලා. c පරාවලය මත p ලක්ෂයක් තියෙනවලු. p ලක්ෂයේ සමීකරණය වෙන්නේ p ලක්ෂයේ ඛණ්ඩාංක 4a මෙන්න මේ විදිහට තමයි දීලා තියෙන්නේ. 4a, 4a ලක්ෂයේ වූ අභිලම්බ රේඛාවට එම පරාවලය නැවත මෙන්න මේ ලක්ෂය දීලා තියෙනවා q ලක්ෂයේදී හමු වෙනවා කියලා. q ලක්ෂයේදී මුණ ගැහෙනවා. එතකොට මේ t වලගේ කැපිටල් t වලගේ ඍණ 3 බව පෙන්වන්නේ. ඒක ටිකක් සංකීර්ණයි වගේ දැනෙනවා, ටිකක් වෙනස්. ඒ ගාන බලමු විභාගයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ වගේ එකකුත්. බලමු දැන් අපිට මේ දීලා තියෙන දත්ත වලින් තමයි මෙයාව ගන්නෙ. y දන්න tx සමානයි 2at දන්න at වර්ගය. එතකොට මේකේ මේ අපි අරන් තියෙන ප්‍රකාශනේ මෙන්න මේ ලක්ෂයට අදාළ t ට හොයාගත්තා නම් මේ ලක්ෂයට අදාළ t ව හොයාගත්තා නම් මෙන්න මේ ලක්ෂයට අදාළ t ව මෙතනින් හොයාගත්තා නම් ඒ t වලගේ මෙතෙන්ට ආදේශ කරපුවාම මෙන්න මේ ලක්ෂයේදී අඳින අභිලම්බයේ සමීකරණය එනවා. නැත්නම් ආපවර මුලින් කරා වගේ දිගටම එහෙම කරන් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ ළමයි. මොකද ඔයගොල්ලෝ දන්නවා විනාඩි 4ක් තමයි නැත්නම් පළවෙනි කොටසේ ලකුණු 250ක් එන්නේ ලකුණු විනාඩි 40ක්. විනාඩි 40කට තමයි මේ ලකුණු මේ ටික ගන්න වෙන්නේ. එතකොට විනාඩි 40ට ගණන් 10ක්. එතකොට ආසන්න වශයෙන් බලුවොත් විනාඩි 4කින් 5කින් මේ ගානක් හදන්න ඕනේ. එතකොට අපි ආපහු සුළු කරන්න යන්න ඕනේ නැහැ. මේ ගාන මෙතෙන්ට මේ t වලගේ හොයාගන්න වැඩක් තමයි තියෙන්නේ. එතකොට මේ අදාළ t එන්නේ. එතකොට අපි බලන්න ඕනේ මේ මෙතන මේ සිම්පල් t කවුරු වුණාමද මේ 4a වෙන්නේ. මෙතන සිම්පල් t කවුරු වුණාමද මෙතන 4a වෙන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම 4a සමානයි at වර්ගය. එතකොට 4 සමානයි t වර්ගය. t කියලා කියන්නේ ධන හෝ ඍණ 2යි. අපිට මෙතනින් ගත්තොත් එහෙම 2at සමානයි 4a. එතකොට 2යි t සමානයි 4යි t සමානයි 2යි කියලා. එතකොට t වලගේ ධන හෝ ඍණ 2යි මෙතනින් t වලගේ 2යි. අපි දන්නවා එහෙමනම් t වලගේ t සමානයි 2ේදී තමයි අපිට මොන ලක්ෂයද හම්බ වෙන්නේ? p ලක්ෂය මුණ ගැහෙන්නේ කවුරු විදියටද? 4a, 4a විදියට. බලන්න t ට 2 දාලා 2 වර්ගය 4a මෙතෙන්ට 2 ඉලක්කම් දැම්මම 2 වරක් 2 4a. එහෙනම් අපිට එහෙමනම් මේ කියන්නේ මේ මෙන්න මේ ගානේ මෙතෙන්ට t වල අගයට 2 ආදේශ කරන්න කියලා. එතකොට t සමානයි 2 මේ ඊළඟ කොටසට අපි යනකොට t සමානයි 2 ආදේශ කරගත්තට පස්සේ y සමානයි 2x
y එකතු කිරීම 2x සමානයි 4a ධන 8a. ඒ කියන්නේ 2x ධන y සමානයි 12a. එතකොට මේ ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. p ලක්ෂය. මෙන්න මේ ලක්ෂය t වලගේ දෙකට සමාන වුණාම මේ ලක්ෂය පනිනවා 4a,4a වලට. මේ ලක්ෂයේදී අඳින අභිලම්බයේ සමීකරණය තමයි මේ ලැබිලා තියෙන්නේ. එතකොට බලමු දැන් ගන්න ඉස්සරහට කියන්නේ මොකද්ද කියලා. අභිලම්බ රේඛාවට එම පරාවලේ නැවත මේ තව ලක්ෂයකදී මුණ ගැහෙනවා. එතකොට ඒ ලක්ෂය මම ඒගොල්ලෝ දෙනවා මේ q කියලා ලක්ෂයක් කියලා. q ලක්ෂය මෙතනින් ලියන්න. කැපිටල් T පාවිච්චි කරලා තියෙනවා. a කැපිටල් T වර්ගය කමා 2a කැපිටල් T කියලා. එහෙනම් අපි දන්නවා දැන් මේ සරල රේඛාව මත තියෙන ලක්ෂයක් තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ ලක්ෂයේ ඛණ්ඩාංක මෙතෙන්ට ආදේශ කරපුවාම තෘප්ත වෙන්න ඕනේ. එහෙනම් මෙතෙන්ට x ට කැපිටල් T වර්ග a සහ y ට 2a කැපිටල් T ආදේශ කරපුවාම එන උත්තරේ මේ 12ට සමාන වෙන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ ඒ ලක්ෂයෙන් තෘප්ත වෙන්න ඕනි කියලා කියන්නේ. බලමු දරුවනේ ගානේ අවසාන කොටස හදන්නේ කොහොමද කියලා. අපි දන්නවා 2x ධන y සමානයි 12a කියලා. එතකොට මේ ලක්ෂය මේ සල් රේඛාව මත තියෙනවා නම් එහෙම 2යි x වලගේට at වර්ග ධන y ට 2යි සිම්පල් a කැපිටල් T සමානයි 12a. බලන්න ටීට අගයක් ලැබෙනවා මෙන්න මෙහෙම. මුළු ප්‍රකාශනයෙන්ම අපි මේ a වලගේ අයින් කරගත්ත හැකි. මුළු ප්‍රකාශනයෙම දෙකෙන් බෙදෙනවත් කියලා ඔයාලට පේනවා ඇති. එහෙමනම් t වර්ගයේ ධන t ඍණ 6 සමානයි 0යි. එන්න මෙහෙම අපිට t වල වර්ගජ සමීකරණයක් ලැබෙනවා. එතකොට අපි දන්නවා සාධක තියෙනවා කියලා මෙතන t ඍණ ධන 3යි t ධන 2යි. t ඍණ 2යි. එතකොට මේකෙන් එන උත්තර දෙක තමයි t සමානයි ඍණ 3 හෝ t සමානයි 2. හැබැයි අපි දන්නවා t සමානයි 2 දැනටමත් අපි දන්නවා. t සමානයි 2 ලැබුණාම අපිට හම්බෙන්නේ p ලක්ෂය. එහෙමනම් q ලක්ෂය ලැබෙන්න නම් මේක මෙන්න මේ කැපිටල් T ට ඍණ 3ගේ දාන්න ඕනේ. එතකොට අපිට ගානේ පෙන්වන්න තියෙන්නේ කැපිටල් T සමානයි. එතකොට අපි මේක පොඩි සටහනක් කරනවා නම් හොඳයි. කැපිටල් T සමානයි 2 යනු p ලක්ෂය. එතකොට q ට අදාළ t සමානයි ඍණ 3 වේ. තවත් පැහැදිලි තවත් ලස්සනයි. ගාන මෙන්න මෙහෙම ලියලා ඉවර කරනවා. එතකොට බලමු මේකේ අපි ලකුණු හම්බෙන්නේ කොහොමද කියලා. මම අර මුලින් කොටසේදී ඔයාලට කිව්වා ලකුණු 15ක් ඉතුරු වුණා. ලකුණු 10යි ගියේ. එතකොට මේ t වලගේ හොයාගන්නවට ලකුණු 5ක් හම්බ වුණා. එතකොට මේ සමීකරණය හොයාගන්නවට අපිට තව ලකුණු 5ක් හම්බ වුණා. මෙන්න මේ සමීකරණය ගන්නවට. ඊට පස්සේ මේ අගය සුළු කරලා t වලගේ ඇරගෙන මෙන්න t වලගේ මෙන්න මෙතෙන්ට ගේනවට තවත් ලකුණු 5ක් හම්බුණා. ওই විදිහට තමයි 2019 අවුරුද්දේ ලකුණු ටික බෙදිලා ගියේ. එතකොට දෙවෙනි කොටසට තමයි ලකුණු 15ක් ගිහිල්ලා තිබුණේ. දැන් අපි ඊළඟට සලකලා බලමු 2013 වසර 2019 අවුරුද්දේ මොඩල් පේපර් එකට ආපු ගාන මොකක්ද කියලා. එතකොට නව විෂය නිර්දේශය යටතේ අපිට මුලින්ම
අපිට ගානක් විදියට මෙන්න මේක තමයි හම්බුනේ. අපි අර මුලින් තියරි වලදී කතා කළා වගේ මේ තියෙන ඉලිප්ස් එකක්. ගාන කියන්නේ මෙහෙමයි. p කියන ලක්ෂය 4යි cos θ 3යි sin θ ලක්ෂයෙහි මේ දීලා තියෙන ඉලිප්ස් එක x වර්ගයට 16 ධන y වර්ගයට 9 සමානයි 1 ඉලිප්ස් එක තමයි මේ දීලා තියෙන්නේ. මේ ඉලිප්ස් එකට අඳිනු ලබන ස්පර්ශකයේ සමීකරණය මේ p කියන ලක්ෂයේදී අඳින ස්පර්ශකයේ සමීකරණය අහන්නේ. ස්පර්ශකයේ සමීකරණය. එහෙමනම් අපි කලින් ගණන් වගේ අභිලම්බය හොයාගන්න ඕනේ නැහැ. අභිලම්බය අනුක්‍රමණයට යන්න ඕනේ නැහැ. කෙලින්ම ස්පර්ශකයේ අනුක්‍රමණය ගත්තා. ඒ කියන්නේ dy යට dx හොයලා ස්පර්ශකයේ අනුක්‍රමණය හොයාගත්තා. p ලක්ෂය අරගෙන සමීකරණය හොයන්නයි තියෙන්නේ. බලමු ඒක කොහොමද කරන්න කියලා. මුලින්ම බලමු x සමානයි 4යි cos θ. x සමානයි 4යි cos θ. එතකොට dx යට t θ. x වලින් තමයි x ප්‍රකාශ වෙලා තියෙන්නේ θ වලින් අවකලනය කරගෙන එහෙනම් 4යි ඍණ sin θ කියලා. එහෙනම් ඍණ 4යි sin θ. y සමානයි 3යි sin θ dy යට dt කියලා කියන්නේ 3යි cos θ. මෙන්න මෙහෙම අපිට අවකලනය කරගන්න පුළුවන් මේ පරාමිතිය θ පරාමිතියක් ආකාරයෙන් ලියලා තියෙනවා මේ x ව θ පරාමිතියක් පාවිච්චි කළා මේ y ව ලියලා තියෙනවා. එහෙනම් x ව θ විශේෂයෙන් උත් y ව θ විශේෂයෙන් උත් අවකලනය කරා. එතකොට දාමනීතිය දාපුවාම මේක අපි රූපේ ලකුණු කරගත්තා නම් හොඳයි. මේ m1 කියලා කියන්නම් ස්පර්ශකයේ අනුක්‍රමණයට. එතකොට මේ රූප සටහනේ දක්වන හින්දා අපිට මෙතන ස්පර්ශකයේ අනුක්‍රමණය m1 යයි ගනිමු. එහෙම අවශ්‍ය නැහැ. මොකද එහෙම ලියන්න වෙලාවකුත් නැහැ විභාගෙදී. එතකොට dy යට dx තමයි මේ m1 කියලා කියන්නේ. m1 කියලා කියන්නේ dy යට dx. එහෙනම් මේක දාමනීතියට දාපුවාම dy යට d θ වතාවක් 1 යට dx යට dθ. මේ විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට බලමු ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා. ස්පර්ශකයේ අනුක්‍රමණය dy යට dθ 3යි cos θ dx යට dt කියලා කියන්නේ ඍණ 4යි sin θ. එතකොට උත්තරේ අපිට මෙයා cot θ කියලාත් ලියන්න පුළුවන්. නමුත් අපිට දීලා තියෙන උත්තරේ cot θ එහෙම නැති නිසා sin cos ආකාරයෙන්ම තියාගත්තොත් සුළු කිරීමට ලේසියි අපිට. ඔන්න ස්පර්ශකයේ අනුක්‍රමණය. එතකොට අපි ඊළඟට ස්පර්ශකයේ අනුක්‍රමණය දන්නවා m1 දන්නවා මේ p ලක්ෂය දන්නවා. එහෙනම් p ලක්ෂය මත ස්පර්ශකයේ සමීකරණය හොයන්න පුළුවන්. මොකද්ද අපි පාවිච්චි කරන්නේ? මේ ස්පර්ශක රේඛාව මත ඕනෙම ලක්ෂයක් සාධාරණ ලක්ෂයක් xy කියලා ගත්තොත් y ඛණ්ඩාංක වල වෙනස y ඍණ 3යි sin θ යට x ඍණ 4යි cos θ සමාන වෙනවා ඍණ 3යි cos θ යට 4යි sin θ. බලමු සුළු කිරීම 4යි sin θ y ඍණ 12යි sin වර්ග θ සමාන වෙනවා ඍණ 3යි cos θ වතාවක් x ධන 12යි cos වර්ගයේ θ. එතකොට අපි දන්නවා මෙතනින් මෙයා මේ පැත්තට ගත්තාම x වල තියෙන පදය 3යි x cos θ ධන 4යි y sin θ. මෙතනින් අපි දන්නවා සමානයි මෙයාව දකුණු පැත්තට ගත්තට පස්සේ සමාන ලකුණෙන් 12යි එතන මම නොලිය ඉන්නම් මොකද sin වර්ගය ධන cos වර්ගය ඉන්නේ. sin වර්ගය ධන cos වර්ගය කියන්නේ 1යි. එහෙමනම් 3x cos θ ධන 4y sin θ සමානයි 12යි. එතකොට අපිට මෙන්න මේක තමයි අපිට ලැබෙන සමීකරණය. ඊට පස්සේ අපි බලමු බව පෙන්වන්න තියෙන්නේ මොකක්ද කියලා. නමුත් බව පෙන්වන්න තියෙන්නේ ඒක නෙමෙයි. මේක තමයි අපිට ලැබුණේ. හැබැයි බව පෙන්වන්න තියෙන එක නෙමෙයි. ඒකදී අපිට පේන විශේෂ දේ තමයි මේ දකුණු පැත්තේ 12 නෙමෙයි 1 තියෙන්නේ. එහෙමනම් දකුණු පැත්තේ 1 කරගන්න මුළු ප්‍රකාශනයෙන්ම 12න් බෙදනවා. 12න් බෙදුවට පස්සේ අපිට පේනවා x x යට 4යි cos θ. ඇයි 3 බෙදීම 12නේ? 3 බෙදීම 12 තමයි මෙතන 4ක් ලැබුණේ. ධන y බෙදීම 3යි.
sin θ සමානයි 12. එතකොට මෙයාම තමයි මේ විදිහට මේ ලියලා තියෙන්නේ. ඔයාලට පේනවා x බෙදීම 4යි cos θ දාන y බෙදීම 3යි sin θ සමානයි. එතන 12 බෙදුනාම එකයි. කර බව පෙන්වන්න. මෙන්න මේ විදිහට අපිට උත්තරයට යන්න පුළුවන්. එතකොට අපිට ලකුණු ගැන බැලුවොත් එහෙම මේකේ අපිට ලකුණු මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. මෙන්න මේ ස්පර්ශක රේඛාවේ සමීකරණය ගන්නවට ලකුණු 5ක්. එතකොට ටිකක් සුළු කිරීමක් එනවා. එතකොට මෙන්න මේ කොටස අපි දැනගෙන ඉන්න ඕනේ. මේ කොටස ගන්න ඕනේ. ඊට පස්සේ මේ දාම නීතිය ප්‍රතිඵලය අපි ලියා ගන්න ඕනේ. ඊට පස්සේ මේ අගයන් ටික ආදේශ කරන්න ඕනේ. ඒ ආදේශ කරලා ලැබෙන පිළිතුරට තමයි මේ ලකුණු 5 මුණ ගැහෙන්නේ. ඊට පස්සේ ඊළඟ ලකුණු 5 අපිට දෙන්නේ මේ ඉලිප්සේ සමීකරණය. ඉලිප්සේ මත පීලක්ෂය දියන් දෙන ස්පර්ශකයේ සමීකරණයට. එතකොට මෙතෙන්ට ලකුණු 5ක් ලැබෙනවා. බලමු අපි ඊළඟ කොටසට තව ලකුණු 15ක් හම්බ වෙනවා ඊළඟ කොටස බලමු. එතකොට ඊළඟ කොටසේදී කියන දේ තමයි P හිදී ඉහත ඉලිප්සයට අඳිනු ලබන අභිලම්බය බිඳුවකම ඍණ 7 බෙදීම 6 ලක්ෂය හරහා යන පරිදි θගේ සොයන්න. P හිදී ඉහත ඉලිප්සයට අඳිනු ලබන අභිලම්බය මෙන්න මේ දීලා තියෙන ලක්ෂය හරහා යන පරිදි θ අගය සොයන්න කියලා. බලමු අපි මේ කොටස කොහොමද විසඳන්නේ කියලා. හරි දරුවනේ බලමු අපි P හිදී ඉහත ඉලිප්සයට අඳිනු ලබන අභිලම්බය බිඳුවකම ඍණ 7 බෙදීම 6. බිඳුවකම ඍණ 7 බෙදීම 6. ලක්ෂය හරහා යන පරිදි θ අගය සොයන්න. θ කියලා කියන්නේ බිඳුවත් 90ත් අතර කියලා දීලා තියෙනවා. එතකොට අපි දැන් හොයාගෙන තියෙනවා දැනට ඉලිප්සේ මත පීලක්ෂයකදී පීලක්ෂය 4යි cos θ 3යි sin θ ලක්ෂයේදී යන්නේ ස්පර්ශකයේ සමීකරණය අපි හොයලා දීලා තියෙනවා. එතකොට ස්පර්ශකයේ අනුක්‍රමණය දන්නවා අපි. එහෙමනම් මේ ලක්ෂය හරහා යන මෙන්න මේ අභිලම්බයේ සමීකරණය හොයමු. මෙන්න මේ අභිලම්බයේ සමීකරණය. යාට මම M2 කියලා කියන්නම්. අභිලම්බයේ අනුක්‍රමණයට මේ අංශක 90ක් වෙනවා. එතකොට එහෙමනම් අපි දන්නවා M1 M2 වල ගුණිතේ ඍණ 1 වෙන විදිහට M2ව ගන්න ඕනේ. එහෙනම් ඍණ 1යට ඍණ 3යි cos θ යට 4යි sin θ කියලා කියනවා. එහෙනම් මෙතන 4යි sin θ යට 3යි cos θ. මේ තියෙන්නේ M2. බලන්න P හිදී යඳින අභිලම්බයේ අනුක්‍රමණය අපිට ලැබිලා තියෙනවා. එහෙනම් අභිලම්බයේ සමීකරණය හොයාගත්තා. ඒක අර කලින් විදිහටම y ඍණ p ලක්ෂය වෙනස් වුණේ නැහැ. 3යි sin θ බෙදීම x ඍණ 4යි cos θ සමානයි 4යි sin θ බෙදීම 3යි cos θ. ඔයාලට පැහැදිලි ඇති මේ තියෙන්නේ අනුක්‍රමණ අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. නමුත් මේක නෙමේ සමීකරණය. මේ ටික ගුණ කළාට පස්සේ 3y ඍණ 9යි sin θ cos θ සමානයි 4x මෙන්න මේ විදිහට අපිට එනවා ප්‍රකාශනය. එතකොට මේක අපි ලියාගත්තොත් එහෙම 4x sin θ ඍණ 3y cos θ මේ පැත්තට මේ 16යි sin θ cos θ ඍණ අනිත් පැත්තට ගත්තාම ධන වෙනවා 16න් 9ක් අඩු වෙන්න තියෙන. එතකොට උත්තරේ 7යි sin θ cos θ. 7යි sin θ cos θ. අපිට මෙන්න මෙහෙම ප්‍රතිඵලයක් ලැබෙනවා. එතකොට මේ එන්නේ P ලක්ෂයේදී අඳින අභිලම්බයේ සමීකරණය. එතකොට ඉහත ඉලිප්සයට P වලදී අඳිනු ලබන අභිලම්බය මෙන්න මේ දීලා මෙන්න මේ ලක්ෂය හරහා යනවලු. මේ ලක්ෂය හරහා යනවලු. එහෙමනම් මේ ලක්ෂයේ x ඛණ්ඩාංකයයි මෙන්න මේ y ඛණ්ඩාංකය මගින් මෙයාව තෘප්ත වෙන්න ඕනේ. එතකොට බලමු අපි මෙයාව ආදේශ කරලා බලමු. 7යි sin θ cos θ සමානයි
x වලගේ බිඳුව හින්දා මේ කොටස ලියන්නේ ඍණ 3යි cos θ. එතකොට y වලට එන්නේ ඍණ 7 බෙදීම 6යි කියලා. ඍණ 7 බෙදීම 6යි. එතකොට 7යි sin θ cos θ සමානයි ඍණයි මෙතන ධන 7යි cos θ බෙදීම 2ක් කියලා. ප්‍රකාශනයක් එනවා. එතකොට මෙතනින් අපිට මේ 7 ඉලක්කම් අයින් කරගත්ත හැකි. එතකොට 2යි sin θ cos θ සමානයි cos θ කියලා ප්‍රකාශනයක් හදාගත්ත හැකි. මෙතනින් cos θ අපි මෙතනින් අයින් කරගන්න එක වැරදි. මෙන්න මේ ගොඩක් වැරදි ඊට ළමයි කරන තැනක් මෙන්න මේක. මෙතනින් අපිට cos θ මුළු ප්‍රකාශනයෙම පිටට ගත්තොත් එහෙම 2යි sin θ ඍණ 1 සමානයි බිඳුවයි. එහෙනම් අපිට එනවා cos θ සමානයි බිඳුවයි. එහෙම නැත්නම් sin θ සමානයි භාගයයි කියලා. එහෙමනම් අපිට මෙතනින් ගන්න දැන් θ වලගේ අපිට දීලා තියෙනවා θ වල රේන්ජ් එක 5 බෙදීම 2ත් බිඳුවත් අතර කියලා. 5 බෙදීම 2ත් බිඳුවත් අතර. බලන්න මෙතන සමානතාවය නැහැ. අපි දන්නවා cos බිඳුව cos θ කියන්නේ බිඳුවයි කියන්නේ මෙයා θ 5 බෙදීම 2ක් වෙන්න ඕනේ. එතකොට මේ පිළිතුර ගන්න බෑ. එහෙමනම් මේ බැවින් θ වලගේ අනිවාර්යයෙන්ම 5 බෙදීම 6 වෙන්න ඕනේ. θ වලගේ 5 බෙදීම 6 වෙන්න ඕනේ. බලමු දරුවනේ මේ දෙවෙනි කොටසට අපිට ලකුණු දෙන්නේ කොහොමද කියලා. මුලින්ම මේ අභිලම්බේ අනුක්‍රමණය හොයාගත්තට අපිට ලකුණු 5ක් හම්බ වෙනවා. ඊට පස්සේ අභිලම්බේ සමීකරණය හොයාගත්තට ලකුණු 5ක් හම්බ වෙනවා මෙන්න මෙතෙන්ට. ඊට පස්සේ මේ මුළු කොටසටම ලකුණු 5ක් හම්බ වෙනවා. ඒ කියන්නේ අවසානයේ t සමානයි 5 බෙදීම 6 දකින්න ඕනේ. එතකොට දැන් ඔයගොල්ලෝ කල්පනා කරයි මේ මෙච්චර සුළු කරලත් ලකුණු 5යිනේ දෙන්නේ කියලා. නමුත් මේ ලකුණු 5 මේ පියවරෙන් පියවර ගෙනල්ලා තිබුණොත් විතරයි මේ ලකුණු 5 හම්බ වෙන්නේ. මොකද θ වලගේ 5 බෙදීම 6 අනිවාර්යයෙන්ම පේන්නම තියෙන්න ඕනේ මේ 5 ඉලක්කම දෙන්න. එතකොට ලකුණු මීට වඩා අඩු වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ලකුණු 5කට වඩා අඩු කරන්නේ නැහැ. බලමු අපි ඊළඟ ගාන මොකක්ද කියලා. හොඳයි දරුවනේ අපි දැන් ගණන් 3ක් ඇදුවා බෝඩ් එකේ. එතකොට මේ ගණන් 3ම අපිට නව විෂය නිර්දේශයේ කොටසේ තමයි ලැබුණේ. 2019 මොඩල් පේපර් එකේ ගාන 2019 නවනි විෂය නිර්දේශය. ඒ වගේම 2020 නව විෂය නිර්දේශය. බලමු අපි පරණ විෂය නිර්දේශයේ 2018 ආපු ඒ අන්තිම ගාන. මේකෙදි කියන්නේ t වලගේ දීලා තියෙනවා 90ත් 180ත් අතර නැත්නම් රේඩියන් 5 බෙදීම 2ත් අතර කියලා සඳහා මේ x ට ln ලඝු ඊපාදයට tan t බෙදීම 2 හා y සමානයි sin t පාරාමිතික සමීකරණ මගින් c වක්‍රයක් දෙනු ලැබේ. dy යට dx cos t වතාවක් sin t බව පෙන්වන්න. මුලින්ම බලමු x සමානයි ln tan t බෙදීම 2 y සමානයි sin t. එතකොට දරුවනේ ඔයාලට පේන දෙයක් තමයි දැන් x ප්‍රකාශ වෙලා තියෙන්නේ t වලින් y ප්‍රකාශ වෙලා තියෙන්නේ t වලින්. ඒ කියන්නේ මේ x සහ y අතර සම්බන්ධතාවය හැදිලා තියෙන්නේ t හරහා. t කියන්නේ පරාමිතියක්. t කියන්නේ පරාමිතියක් විදිහට ගන්න පුළුවන්. එතකොට ගාන ඉස්සෙල්ලාම අහන එක තමයි dy යට dx හොයන්න කියලා. dy යට dx හොයන්න. මුලින්ම මෙන්න මේ කොටස අරගෙන අපි x ව අවකලනය කරනවා t විෂයෙන්. x ව අවකලනය කරනවා t විෂයෙන්. බලමු අවකලනය. එතකොට මෙතන විශේෂ දෙයක් තමයි මේකදී අපි අවකලනය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද මේ ශ්‍රිතයක ශ්‍රිතයක්. මොකද ලඝු ඊපාදයට නැත්නම් ප්‍රකෘති ලඝු ගණක ශ්‍රිතය ඊට පස්සේ මෙතන tan ඊට පස්සේ t බෙදීම 2 මේ විදිහට ශ්‍රිතයක ශ්‍රිතයක් විදිහට තමයි මෙයාව පේන්නේ අපිට. එතකොට අපි අවකලනය ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මුලින්ම මේ ලඝු ශ්‍රිතය අවකලනය කරන්න ඕනේ. x සමානයි ln
tan t බෙදීම 2 dx යට dt. මොකද t වලින් තමයි x ප්‍රකාශ වෙලා තියෙන්නේ. ලඝු ශ්‍රිතයක අවකලනය අපි දන්නවා 1 යට tan t බෙදීම 2. ඊට පස්සේ ගුණිතය මේ දාම නීතිය අනුව මේ ගුණ වෙන්නේ ශ්‍රිතයක ශ්‍රිතයක් අවකලනය වෙනකොට tan වල අවකලනය sec වර්ගය t බෙදීම 2. sec වර්ගයේ t බෙදීම 2. ඊට පස්සේ t බෙදීම 2 අවකලනයෙන් ගුණ කරන්න ගොඩක් අයට අමතක වෙනවා. උත්තරේ භාගයයි. මෙන්න මේ විදිහට මේ අවකලනය තියෙන්න ඕනේ. x වල t විශයෙන් අවකලනය. ලඝු ශ්‍රිතය අවකලනය, ලඝු ඊපාදයට ශ්‍රිතය අවකලනය, tan ශ්‍රිතය අවකලනය, t බෙදීම 2 ශ්‍රිතය අවකලනය. බලමු මෙයා සුළු කිරීමකට යන්න. මොකද බව පෙන්වීමක් තියෙනවා. අපිට මෙයාව මුළු ප්‍රකාශනයම cos වර්ගයෙන් වැඩි කරොත් එහෙම මේ භාගයේ අගේ මෙතෙන්ට එනවා. එතකොට sec වර්ගය t බෙදීම 2 tan වල යන්න පුළුවන් අපිට sin t බෙදීම 2යි cos t බෙදීම 2යි කියලා. මම මුළු ප්‍රකාශනයේම උඩ යටයි cos වර්ගයේ t බෙදීම 2කින් ගුණ කරනවා. එතකොට අපි දන්නවා මේ දෙන්න සුළු වෙලායින් එක වෙනවා. එතකොට මෙතන cos t බෙදීම 2ට මෙතන එකක් තියෙනවා. එතකොට අපි දන්නවා අපිට ඉතුරු වෙන්නේ 2යි sin t බෙදීම 2 cos t බෙදීම 2. බලන්න ඔයගලන්ට මතක නම් මේ සම්බන්ධතාවය මොකක්ද කියලා. මේ සම්බන්ධතාවය දාගෙනම අපිට ඉදිරියට ගියා නම් හරි 2යි sin t බෙදීම 2 cos t බෙදීම 2. එතකොට ත්‍රිකෝණමිතියේදී අපි ඉගෙනගෙන තියෙනවා මේ වගේ ප්‍රකාශනයකට එකයට sin t තමයි මේ තියෙන්නේ. sin t වල භාග කෝණ සූත්‍රයනේ මේ තියෙන්නේ. එහෙනම් අපිට dx යට dt එකයට sin t කියලා එනවා. ඊට පස්සේ අපිට මෙතනදී y ව t විශයෙන් අවකලනය කරන්න පුළුවන්. ඒක ටිකක් ලේසි කොටසක්. sin t t විශයෙන් අවකලනය cos t. මෙයාට අපි අංක 1 කියලා දාමු, මෙයාට අංක 2 කියලා දාමු. බලන්න දැන් අපිට dy යට dx හොයන්න dy යට dt දන්නවා, dx යට dt දන්නවා. එහෙමනම් දාමු නීතිය අපි දන්නවා. dy යට dx කියලා කියන්නේ dy යට dt වතාවක් 1 යට dx යට dt. මෙයාව මෙතෙන්ට ආදේශ කරන්නයි තියෙන්නේ. dy යට dt වලගේ අපි අරන් තියෙනවා cos t කියලා. dx යට dt වලගේ අපි අරන් තියෙනවා 1 යට sin t කියලා. එහෙනම් dy යට dx කියලා කියන්නේ sin t cos t කියලා පෙන්වන්න පුළුවන්. බලමු දරුවනේ අපි මේකට දැන් ලකුණු දෙන්නේ කොහොමද කියලා. මේක තව කොටසක් තියෙනවා. එතකොට මේ කොටසට ලකුණු එක්ක 10ක් නැත්නම් 15ක් තමයි යන්නේ. මේ කොටසට ලකුණු 15ක් ගිහිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ අවකලනය ලබා ගන්නවට මෙන්න dy යට dx අපි ලබා ගන්නවට ලකුණු 5යි. ඊට පස්සේ මේ කොටස සුළු කරගන්න. මේ කොටස සුළු කරගෙන මෙන්න මේ අවකලනයට ලකුණු 5යි. මොකද ටිකක් මේක විශාල සුළු කිරීම විශාල විදිහට මේ අවකලනය මෙතන පාවිච්චි වෙනවා. ලඝු ශ්‍රිතය, tan ශ්‍රිතය, t බෙදීම 2 ශ්‍රිතය කියලා. ඒ හින්දා මෙතන 5යි. මෙයාව දකින්නට ලකුණු 5ක් කරන් තියෙනවා. ඊට පස්සේ ලකුණු 20ක් ගිහිල්ලා තියෙනවා මෙතෙන්ට. මේ අවසාන ලකුණු 5ක් විදිහට. එතකොට මේ කොටසට පළවෙනි කොටසටම ලකුණු 20ක් ළමයිට ඇවිල්ලා තියෙනවා. මේ පළවෙනි කොටසෙම ගොඩක් වෙලාවට අපිට පේන දේ තමයි අර පහුගිය අවුරුදු ටිකටත් එක්ක බලනකොට 18 ගාන ලේසියක් තියෙනවා. බලමු ඊළඟට මොකද්ද මේ අහන්නේ කියලා ඊළඟ කොටසේ. බලමු දරුවනේ ඊට පස්සේ අහන්නේ මොකද්ද කියලා. සිම්පල් t සමානයි 2.5 බෙදීම 3ට අනුරූප ලක්ෂයේදී c වක්‍රයට ඇඳි ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය. t සමානයි 5 බෙදීම 2.5 බෙදීම 3ට අනුරූප ලක්ෂයේදී c වක්‍රයට ඇඳි ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය. ඍණ 3යි ඍණ මූල 3 බෙදීම 4 බව අපෝහණය කරන්න. එතකොට අපි දන්නවා යම් ලක්ෂයකදී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් මේ අගේ ඒගොල්ලෝ අහන්නේ dy යට dx කියලා අගේ අහන්නේ t වල අගය 2.5 බෙදීම 3. අංශක බැලුවොත් අංශක 120යි. මතක තියාගන්න. රේඩියන් වලින් ලිව්වට අංශක මතක තියාගත්තා නම් ලේසි. එතකොට මෙයාව එතකොට sin 2.5 බෙදීම 3. cos 2.5 බෙදීම 3.
එතකොට මෙයාගේ අගය ගන්න පුළුවන්. මෙයාව sin 5 ඍණ 5 බෙදීම 3 වතාවක් cos 5 ඍණ 5 බෙදීම 3 එකපාරටම අගය මතක නැත්තම් එතකොට බලන්න උත්තරේ ඍණ උත්තරයක් එන්නේ. අපි දන්නවා මේ දෙවෙනි වෘත්තපාදේ sin වලගේ ධනයි 180 වෙන් මෙතන සඳහන් වෙලා තියෙන. එමනම් මෙයා sin 5 බෙදීම 3ම තමයි. මෙයාගේ දෙවෙනි වෘත්තපාදේ cos වලගේ ඍණයි 180 වෙන් මෙයා අඩු කිරීම 5 බෙදීම 3ක් යන නිසා cos වලගේ cos විදියට මාරු වෙලා මෙයා 5 බෙදීම 3යි. එතකොට මෙන්න මේක තමයි 2018 අවුරුදු විශේෂම දේ. දැන් මේකේ අගය මෙන්න මේකේ ලැබෙන අගය අපි දන්නවා sin 5 බෙදීම 3 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඒක ධනාගයක්. cos 5 බෙදීම 3 කියන්නේ ඍණ භාගයක්. එතකොට මේකේ උත්තරේ අපිට මෙතනින් බව පෙන්වීම දීලා තියෙන්නේ ඍණ මූල 3 බෙදීම 2යි කියලා. ඔන්න. ඍණ මූල 3 බෙදීම 2 තමයි අපිට උත්තරයකට දීලා තියෙන්නේ. නමුත් කාට හරි මේක ඍණ වෙලා මේක ධන වෙලා නිවැරදි උත්තරේ එන්නත් පුළුවන්. නමුත් ඒ අවුරුද්දේ එහෙම කරපු අයට මේ අන්තිම ලකුණු පහ ලැබුණේ නැහැ. අපි කලින් ලකුණු 20ක් එන විදිය කතා කළා. මෙන්න මේ කොටසට එනවට දෙවෙනි කොටසේ ඒ දෙවෙනි ප්‍රශ්නේ ලකුණු 5ක් ඇවිල්ලා ලකුණු 25ක් ඇවිල්ලා තියෙන්නේ 2018 අවුරුද්දේ ඒ විදියට. මෙතන වැදගත්ම දේ තමයි කාට හරි මේ දෙන මාරු වුණත් හරි උත්තරේ එන්න පුළුවන්. මෙතන ඍණ ඇවිල්ලා මෙතන ධනාවත් හරි උත්තරේ වෙන්න පුළුවන්. නමුත් එහෙම වුණාට ලකුණු දුන්නේ නැහැ ඒ අවුරුද්දේ. ඒක තමයි විශේෂම දේ. මොකද මේ යගයත් ත්‍රිකෝණමිතිය තමයි මේ පාවිච්චි වෙන්නේ. නමුත් අවකලනයේදී තමයි අපිට මේ යෙදීම ඇවිල්ලා තියෙන්නේ. මෙයා ධනාගයක් මෙයා ඍණාගයක් ලෙසම තිබිය යුතුයි. හොඳයි. අපි බලමු දරුවනේ ඊළඟ ගාන මොකක්ද කියලා. දැන් බලමු 2017 අපිට මේ ආකාරයට ලැබුණ ගාන මොකක්ද කියලා. C වක්‍රයක් සඳහා මේ x වල අගය 3යි cos θ ඍණ cos ඝනය θ y සමානයි 3යි sin θ ඍණ sin ඝනය θ මගින් පරාමිතිකව දෙනු ලැබේ. එතකොට මේ ගානේ දීලා තියෙනවා θ කියන්නේ 5 බෙදීම 2ත් බිඳුවත් අතර කෝණයක් කියන එක දීලා තියෙනවා. එතකොට ගානේ මුලින්ම අහන්නේ dy යට dx. එතකොට මේකෙදී අපි බලාපොරොත්තු වෙන දේ තමයි මේ x ප්‍රකාශ වෙලා තියෙන්නේ t වලින් y ප්‍රකාශ වෙලා තියෙන්නේ x ප්‍රකාශ වෙලා තියෙන්නේ θ වලින් y ප්‍රකාශ වෙලා තියෙන්නේ θ වලින්. එහෙමනම් dx යට dθ හොයලා dy යට dθ හොයලා dy යට dx හොයන වැඩේ තමයි කරන්න තියෙන්නේ. මුලින්ම බලමු x සමානයි 3යි cos θ ඍණ cos ඝනය θ dx යට dθ හොයමු. මොකද x ප්‍රකාශ වෙලා තියෙන්නේ θ වලින්. එහෙමනම් θ විශයෙන් මෙයාව අවකලනය කරන්න පුළුවන්. 3යි නියතේ පැත්තකින් තිබ්බ ශ්‍රිතය අවකලනය කරනකොට cos අවකලනය ඍණ sin θ වෙනවා. ඍණ මෙතන ශ්‍රිතයක ශ්‍රිතයක් අවකලනය මේ ඝනය අවකලනය කරලා ඉන්න ඕනේ. 3යි cos වර්ග θ වෙනවා. බලය මුලට ගත්ත බලයෙන් එකක් අඩු කළා. ඊට පස්සේ cos θ අවකලනය කරපුවාම ඍණ sin θ. මෙන්න මේ විදිහට මේ අවකලනය විසඳෙන්න ඕනේ. එතකොට මෙයාගේ උත්තරේ ඍණ 3යි sin θ ධන 3යි sin θ cos වර්ගයේ θ. එතකොට මෙතනින් අපිට පොදු සාධක පේනවා. පොදු සාධක 3යි sin θ පොදු සාධකයක්. එතකොට cos වර්ගය ඍණ 3යි sin θ ගමු පොදු සාධකයක් විදියට. එතකොට ලස්සන ප්‍රකාශනයක් හැදෙනවා අපිට. එක ඍණ cos වර්ග θ කියලා පේනවා. අපි දන්නවා ත්‍රිකෝණමිතියේදී එක ඍණ cos වර්ග θ කියලා කියන්නේ sin වර්ගයේ θ. එහෙමනම් මෙතනින් ඍණ 3යි sin θ sin වර්ගයේ θ. එහෙමනම් මේ ප්‍රකාශනයට එන්නේ ඍණ 3යි sin ඝනය θ. ඍණ 3යි sin ඝනය θ. ඒක තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු y ප්‍රකාශ වෙලා තියෙනවා θ වලින් y ව අවකලනය කරන්න. y සමානයි 3යි sin θ ඍණ sin ඝනය θ. එතකොට y ව
ඊට විශේෂ අවකලනය අපි දන්නවා අවකලනය මේ අඩු කිරීම අස්සට අවකලනය ගෙනියන්න පුළුවන් කියලා අපි අවකලනය මුලින් කතා කරලා තියෙනවා. තුනේ ඉලක්කම පැත්තකින් තියලා sin θ අවකලනය cos θ. මෙයාගේ ඍණ 3යි sin වර්ගය θ. බලන්න මේ ගණේශ ශ්‍රිතය තමයි අවකලනය කරේ. ගණේශ ශ්‍රිතය අවකලනය කරා බලය මුලට ගත්ත බලයෙන් එකක් අඩු කළා sin θ වල අවකලනය cos θ. මේක අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. එතකොට මෙන්න මේ දැන් මේක වැරදුනත් මේ ප්‍රකාශනය ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. මේකට ලකුණක් හම්බ වෙනවා. මේකෙන් අපි ළමයා අවකලනය දන්නවද නැද්ද කියන එක හේතු යනවා. එතකොට මේ සුළු මෙතනින් එහා ඔයගොල්ලෝ දන්නවා සුළු කිරීම. මෙතනින් එහා සුළු කිරීම. එතකොට වැරද්ද මේකට ලොකු ලකුණක් ලොකු බර තැබීමක් එනවා ලකුණක. මේකත් නිවැරදිවම ලියන්න. ඊට පස්සේ සුළු කිරීමක් තියෙන. එතන මෙතනින් එහා උත්තරේ ගන්න වැඩි අවකලනය නෙමෙයි. මෙතනත් අපිට 3යි cos θ තියෙනවා. ඍණ 3යි cos θ sin වර්ගය θ කිය. එතකොටම 3යි cos θ පොදු සාධකයක් විදිහට පිටින් තියාගත්තොත් එimhe එක ඍණ sin වර්ග θ කියලා පේනවා. එහෙනම් 3යි cos θ එතනින් එනවා එක ඍණ sin වර්ගය කියන්නේ cos වර්ගය θ කියලා. එහෙමනම් මෙතනින් ධන 3යි cos ගණේ θ. ධන සාමාන්‍යයෙන් අපි ලියන්නේ නැහැ. 3යි cos ගණේ θ. එතකොට ගානේ පෙන්වන්න තියෙන්නේ මොකක්ද දැන්? dy යට dx හොයන්න තියෙන්නේ. එහෙනම් අපිට මෙතන ඉඩක් තියෙනවා. අපි මේ ඉඩේ සුළු කිරීම කරන්නම් මං. dy යට dx නේ හොයන්න තියෙන්නේ. දාම නීතිය dy යට dθ වතාවක් 1 යට dx යට dθ. එතකොට dy යට dθට ආපු උත්තරේ ආදේශ කරනවා. 3යි cos ගණේ θ. යට ඍණ 3යි sin ගණේ θ. ඍණ 3යි sin ගණේ θ. එහෙනම් පිළිතුර අපිට දීලා තියෙනවා ඍණ cot ගණේ θ කියලා. එහෙනම් මේ පිළිතුර අපිට ලැබෙනවා ඍණ 3යි cot ගණේ θ කියලා. බලන්න ඔය විදිහට තමයි සුළු කිරීම කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න දැන් මේක සහ මේක අවකලනය කරනකොට මේ ප්‍රකාශන දෙක අනිවාර්යයෙන්ම ලියන්න. මේ එතනින් එහාට සුළු කිරීම නිවැරදිව කරන්න. මේවා මෙතනම සුළු කරලා අතෙන්ට ගේන එක තමයි ලේසි. නැත්තම් මේ පිටින් මෙතෙන්ට ගෙනාවොත් කොච්චර අපහසුතාවයක් තියෙනවද කියලා ඔයාලට පෙනේවි. බලමු ඊළඟට කියන්නේ මොකක්ද කියලා. මේ ගානේ ඊට පස්සේ කියන එක තමයි ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය. ඍණ එක වන පරිදි ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය ඍණ එක වන පරිදි C වක්‍රය මත වූ P ලක්ෂයේ ඛණ්ඩාංක සොයන්න. ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය ඍණ එක වන පරිදි මේ අපි හෙව්වේ මේ ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණයනේ. මේක ඍණ එකට සමාන වන ඊට හොයාගත්තා නම් හරි නේද? ඊට පස්සේ P ලක්ෂයේ ඛණ්ඩාංකය මොකක්ද කියලා බලමු. හරි බලමු අපි මේ කොටසට ප්‍රවේශ වෙන්නේ කොහොමද කියලා. බලමු දරුවනේ දැන් අපි දැනට අපි හොයාගෙන තියෙනවා dy යට dx සමානයි ඍණ cot ගණේ θ කියලා. එතකොට මෙතෙන්ට එන්න අපිට ලකුණු 15ක් ලැබෙනවා මෙතෙන්ට එනකොට. අපි අර කලින් කොටසේ dy යට dθ හෙව්වට මෙතෙන්ට ලකුණු 5ක් ලැබෙනවා. ප්‍රකාශනයක් අපි ගත්ත කලින් ඒ වගේම dx යට dθ හෙව්වා. එතන ප්‍රකාශනයක් ලැබෙනවා. ඒකට ලකුණු 5යි. ඊට පස්සේ අපි dy යට dx හෙව්වා. මේ මෙන්න මේ ආගේ හෙව්වට මෙතෙන්ට ලකුණු 5ක්. දැනට ලකුණු අපි 15ක් ලබාගෙන ඉන්නේ මේ ගානේ. එතකොට තව ලකුණු 5ව 2ක් ලකුණු 10ක් ගන්න කොහොමද කියලා බලමු.
ගාන කියන දේ තමයි ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය ඍණ 1 වන පරිදි. එතකොට මෙයාව එහෙමනම් dy යට dx සමානයි ඍණ 1 වන පරිදි. එහෙමනම් මේකදී අපිට කියන්න පුළුවන් දේ තමයි cot ඝනයට ඊට සමානයි ඍණ 1යි. cot ඝනයට ඊට සමානයි ඍණ 1යි. ඍණ cot ඝනය. ඍණ cot ඝනය එහෙමනම් cot ඝනය සමානයි 1යි. අපි cot පුරුදු නැත්තම් අපි tan ඝනය කියලා ගමු. tan ඝනය කියන්නේ තෙකයිනේ. එහෙනම් tan θ කියලා කියන්නේ 1යි කියලා අපිට පේනවා. එතකොට අපිට දීලා තියෙනවා මේ θ මෙන්න මෙතන θ වලගේ phi බෙදීම 2ත් 0.4 කියලා. එහෙනම් ඒකින්ද අපිට tan θ සමාන 1 වෙන්නේ tan phi බෙදීම 4. එහෙමනම් θ සමානයි phi බෙදීම 4. ගොඩක් අය මේක නොලිය සමහරු මෙන්න මෙහෙම ලියනවා අපි දැකලා තියෙනවා මාකින් වලදී tan θ සමානයි phi බෙදීම 4. කිසිම සම්බන්ධතාවයක් නැහැ මේ වැරදි මේක. tan වල අගය ලියන්න ඕනේ මෙතන මේ tan θ වල අගය 1යි කියලානේ කියන්නේ. එතකොට මේ කෝණේ tan අගය 1යි කියලානේ. එහෙමනම් මේ කෝණේ tan අගය සමානයි phi බෙදීම 4 කෝණේ tan අගයට. ඒකනේ මේ කියවෙන්නේ. එතකොට මේ tan θ සමානයි tan මේ tan to tan කැපෙන අදහසක් එහෙම නෙමෙයි මේ කියන්නේ. මේවා ඇත්තටම පොදු විසඳුම් වලින් විසඳෙන්න ඕනේ. මේක නොදුන්නා නම් θ සමානයි phi බෙදීම 4යි. එතකොට ස්පර්ශක රේඛාවේ අනුක්‍රමණය ඍණ 1 වන θ වලගේ phi බෙදීම 4යි. එහෙනම් p ලක්ෂයේ ඛණ්ඩාංග. එතකොට p ලක්ෂයේ ඛණ්ඩාංග p ලක්ෂයේ x ඛණ්ඩාංගය අපි දන්නවා. p ලක්ෂයේ x ඛණ්ඩාංගය අපි දන්නවා 3යි cos θ ඍණ cos ඝනයට ඊටනේ. එතකොට මෙතෙන්ට phi බෙදීම 4 ආදේශ කරන්න තියෙනවා. එතකොට අපි දන්නවා 3යි 1යට මූලය 2යි phi බෙදීම 4. ඍණ phi බෙදීම 4 cos ඝනයේ phi බෙදීම 4 කියන්නේ 1යට මූල 2 3 පාරක්. එතකොට 2යි මූල 2 කියලා. එතකොට මෙයාගේ උත්තරේ අපි දන්නවා පොදු හරයක් ගත්තොත් එහෙම 2යි මූල 2යි කියලා. මෙතනින් 5යි කියලා උත්තරයක් එනවා. 5ක් කියලා උත්තරයක් එනවා. එහෙනම් 5 බෙදීම 2යි මූල 2 x වල ඛණ්ඩාංකය. ඒ වගේම අපිට y වල ඛණ්ඩාංකයත් හොයන්න පුළුවන්. අපි මේක මේ පැත්තේ හොයමු. අපි දන්නවා y වල අගේ y සමානයි 3යි sin θ ඍණ sin ඝනය θ. ඝනය අපිට තියෙන්නේ 3යි sin θ ඍණ sin ඝනය θ. එතකොට 3යි sin θට sin phi බෙදීම 4 ආදේශය. ඍණ sin ඝනය phi බෙදීම 4. එතකොට මේකයාගේ දන්නවා අපි 1යට මූල 2යි ඍණ 1යට 2යි මූල 2යි. එතකොට ඒ උත්තරෙත් වෙන්නේ පොදු හරය ගත්තොත් එහෙම 2යි මූල 2 පොදු හරයක් ගත්තොත් එහෙම මෙතන 6 ඍණ 1යි. ඒ කියන්නේ 5 බෙදීම 2යි මූල 2යි. එහෙමනම් අපිට අවසානයේ ලියන්න පුළුවන් අදාළ වන p ලක්ෂයේ ඛණ්ඩාංකය. මොකද ඛණ්ඩාංක ඇහුවොත් අපි ඛණ්ඩාංක විදියටම ලියන්න පුරුදු වෙන්න ඕනේ. 5 බෙදීම 2යි මූල 2 5 බෙදීම 2යි මූල 2. මේක තමයි පිළිතුර වෙන්නේ. ඔයාලට මතක ඇති කලින් අපි ලකුණු 15ක් ගත්තා. එතකොට මේ කොටසට අපිට ලකුණු ලැබෙන්නේ මේ θ වලගේ හොයාගත්තට මෙන්න මෙතෙන්ට අපිට මේ θ වලගේ මේ හරහා ලබා ගත්තට ලකුණු 5ක් ලැබෙනවා. ඉතුරු ලකුණු 5 මේක මේ දෙක හොයලා x සහ y හොයලා ඛණ්ඩාංක ආකාරයට ලියන්න ඕනේ. ඛණ්ඩාංක ආකාරයට ලිව්වම තව ලකුණු 5ක් හම්බ වෙනවා. එහෙම තමයි මේ 2017 වෙනි ගාන අපිට 2017 අවකලනය ගාන හදන්න තියෙන්නේ. බලමු අපි ඊළඟ ගාන මොකක්ද කියලා.